හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. යදත් සම්බන්ධ වෙලා සිටින්නේ අපේ සමත භාවනා කර්මස්ථානයත් එක්ක. ඉතින් මේ මං හිතන්නේ හැමෝම දැන් මේ වෙනකොට භාවනා කරගෙන යනවා. දැන් වැඩසටහන් වැඩි. දැන් මේ වෙනකොට ඕගොල්ලන්ගේ මනසත් ඇත්තටම කියනවා නම් ටිකක් මේ බරපතලයිනේ. ටිකක් ඒකේ මේ ව්‍යාකූල තත්වයකට සමහරක් විට ඇවිල්ලා ඇති. පින්වතුනි මේ ක්‍රිකට් දැකලා තියෙනවනේ ක්‍රිකට් ගහනකොට මේ දැන් ග්‍රවුන්ඩ් එකේ ප්ලේයර්ස්ලා 11ක් ගහනකොට සමහර බෝල වලට ඒ ප්ලේයර්ස්ලා ෆේල් වෙන්න තැන් තියෙනවා පාස් වෙන්න තැන් තියෙනවා. මේ එළියේ ඉන්න අය මොකද කරන්නේ? ඔහොම නෙමේ ගහන්න තිබ්බේ අයියෝ මං හිටියානම් ඔහොම නෙමේ කකුලක් ඉස්සරහට තියලා දෙනවා දෙකක් බෝලේ හොයාගෙන අර මෙහෙ ඉන්නකම් කියනවා අයියෝ අරක අතහැරියානේ බපරාදේ කියලානේ. ඒ ඕගොල්ලොත් එහෙම තමයි. මේ සසුනට කවුරුත් එහෙමයි. මේ එළියේ ඉන්නකම් ඉන්නකෝ අපිට කොයි වෙලේ හරි කර්මස්ථානාචාර්යවරයෙක් හම්බ වෙලා භාවනාවක් හම්බුනාට පස්සේ කරනවා කිරිල්ලක් මුකුත් නැහැ කියලා එහෙම තමයි යන්නේ. අර අප්‍රමාදී කියන එකේ නිකන් මේ අතන අපිත් රැවටෙනවා හිටපු ගමන් අනේ ඉතින් මේ උන්දලා මහාන කරා නම් හොඳයි. මේ උන්දලට කමටහන් දුන්නා නම් හොඳයි වගේ එකකින් අපිත් ෆුල් වෙර වීරිය දාලා මේ කුටි හදලා ඇඳන් ගෙනල්ලා මේ මහානත් කරලා අවස්ථාවක් දෙනවා. ඒක හරියට නිකන් මේ මම ඔක හැමදේම කියන කතාවක් මේක රේස් එකක්. මේක රේස් එකක්. මේක බිකහ ගන්න. මේක තමයි වැඩි. මේක රේස් එකක්. මේකට ඕනේ අශ්වයෝ. මේකට ඕනේ අශ්වයෝ. මේ සමහරු ඉන්නවා මේ අශ්වයෝ වගේ උඩින් කෝට් එකක් පොරවන් එනවා. හරි. රේස් එකට දාලා දුවමු කිව්වට පස්සේ මේ දුවන්නේ නැහැ. එහෙනම් අශ්වයෝ වගේ ආපු පෝනියුත් ඉන්නවා. භයානකම දේ තමයි අශ්වයෝ වගේ ආපු බැටළු ගවයෝ ඒ වගේ අයත් ඉන්න පුළුවන්. මම උපමාවක් කියන්නේ ඔබට නෙමෙයි හරිද? මේ ඕක තමයි යථාර්ථය. ඒක මේ ශාසනයට ආවට පස්සේ මේක කන්ටිනියු වෙවි යන්න. මග නවතින්න තමයි හැමදේම බලපාන්න. පින්වතුනි ඔබ කියන්නේ මට මතකයි මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ තමයි අපිට ප්‍රශ්න ආවේ. ඒතරම් ප්‍රශ්න තිබ්බේ නැහැ. මෙහෙන් අම්මලා අසනීප වෙනවා, අරින් අක්කලා අසනීප වෙනවා, මෙහෙන් තව කවුරු හරි හැප්පෙනවා, පොඩි ලොකු හමුදුරුව හැප්පෙනවා, අනිත් හමුදුරුවන්ට සනීප නැති වෙනවා. කියන්නේ ප්‍රශ්න ලොරියක් එනවා. ඒ ප්‍රශ්න සාමාන්‍ය ජීවිතේදී තිබ්බත් වෙනත් එකකට මනස ගෙනියන්නේ නැති නිසා ඒ ප්‍රශ්න දැනෙන්නේ මිනිස්සුන්ට. හැබැයි භාවනාවට හිත අයින් කරාට පස්සේ අර ප්‍රශ්න මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා. මේ වෙලාවේ ඔබට තීරණයක් එනවා. ඔබ භාවනා කරනවද? නෑ අපේ හාමුදුරනේ මට තියෙන දේවල් එක්ක අනේ අම්මෝ මට තියෙන වැඩත් එක්ක මොන භාවනාවද උන්වහන්සේ කියන එක කොහොම හරි අහන් ඉන්නවා. මේ භාවනා නම් කරගන්න ටිකක් අමාරුයි වගේ එකක් ගොඩක් අයට තියෙනවා. මම හිතන්නේ ඔබට මම මේ කියන එක පැහැදිලි ඇති. අනිවාර්යෙන්ම පැහැදිලි වෙන්න ඕනි. මේක සාමාන්‍යයෙන් මම බොහෝ වෙලාවට පාවිච්චි කරන උපමාවක්. ඒක ඔළුවේ තියාගෙනම අපි කමටහන කතා කරන්න යන්. මොකද දැන් අද වෙනකොට මේකේ එක්තරා විදියකට කවුද 391යි. ඔකට පේනවා ඇති 391යි මේකේ පේන්න තියෙන්නේ. මේකට හේතුව තමයි දැන් පළවෙනි දවසේ මේකට 500යි. දැන් අද 391යි. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ මේ හමුදාවේ තියෙනවා සාමාන්‍ය යුනිට් සහ ස්පෙෂල් යුනිට් කියලා දෙකක්. සාමාන්‍ය යුනිට් සහ ස්පෙෂල් යුනිට්. මේක තියෙනවනේ. සාමාන්‍ය යුනිට්ස් වලට 100යි 1000යි ඕන තරම් අපිට ගන්න පුළුවන්. පිරිසක්. මේකට එහෙම ගන්න බෑ. මේකට 350ක් ගත්තොත් පාඨමාලාවට මේකේ පාස් අවුට් වෙන්න පුළුවන් 80 දෙනෙකුට විතර. ඒගොල්ලන්ට කියනවා මේ ස්ප්ලිට් එක. මොකද්ද කියන්නේ? ස්ප්ලිට්. සාරය. මේ තමයි සාරය. දන්නවද? මේ 80 කොයිතරම් ප්‍රබලයිද කියලා? මේ 18ම යම් කිසි ලයින් එකක් සාමාන්‍යයෙන් තියෙනවා. කවර් කරන්න බැරි වුණ. මේ 18ම බැරි වුණ. මෙන්න මේ 80න් 4 දෙනෙක් විතරක් ගිහිල්ලා සම්පූර්ණ ලයින් එකම කවර් කරන් එනවා. මේගොල්ලන්ට තුවක්කු අරවා මේවා මොනවා තිබ්බත් මේගොල්ලන්ට කිසිම දෙයක් නැති වුණත් මේක කවර් කරන් එනවා. මේ තමයි ස්ප්ලිට් එක. එතකොට මේ භාවනා කරන්න ආවට පස්සේ එනවා අප්පෝ ඉන්ටර්විව් නම් එනවා ගොඩක් අය. සමහරු මෙඩිකල්ම ෆේල්. සමහරු එනකොටම මේක අහලා පළවෙනි දවසේම ෆේල් වෙනවා. ඔකට බුදුරණවහන්සේගේ උපමාවක් කියන්නම්කො. ඔයගොල්ලෝ යන්න ත්‍රිපිටකයේ තියෙනවා අංගුත්තර නිකාය, පංචක නිපාතය,
මේකේ තියෙන යෝධා ජීව වර්ගය කියලා එකක්. මෙන්න මේකේ තියෙනවා පඨම යෝධා ජීව සුත්ත. මේ අරගෙන බලන්න. මේකේ තියෙනවා මේ යෝධා ජීව කියන්නේ මේ යුද්ධයට යන ඇතෙක්. යුද්ධයට යන ඇතෙක් එක ඇතෙක් ඉන්නවා. මම මේක කියන්නේ මේ රජග්ගම්. යෝධා ජීව සහති රජග්ගම් අපිචකෝද සිංහලෙන් කියන්නේ. එක ඇතෙක් ඉන්නවා. ඒ ඇතා පින්වතුනි මේ යුද්ධ බිමට ගිහිල්ලා සෙනග එනකොට දූවිල්ල පේනකොට දුවනවා බය වෙලා. දූවිල්ල පේනකොට දුවනවා බය වෙලා. අන්න ඒ වගේ මේ සමහර අය ඉන්නවා මේ භාවනාවන් වලට ආවට පස්සේ ඇහෙනකොටම අපෝ මේක මට හරියන්නේ නැහැ කියලා දුවනවා. සමහර දූවිල්ල පේුණාට දුවන්නේ නැහැ. සමහරත් ඉන්න ඊට වඩා ටිකක් හයියයි. සෙනග පේද්දි දුවනවා. මේ යෝධා ජීව බලන්න අංගුත්තර පංචක නිපාතේ මේක දක්වලා තියෙන්නේ. සෙනග දකින්නකොට දුවනවා. සමහරු සෙනග දකින්නකොට දුවන්නේත් නැහැ. කටහඬ ඇහෙනකොට දුවනවා. සමහරු කටහඬ ඇහෙනකොට දුවන්නේත් නැහැ. හෙලි දකින්නකොට දුවනවා. සමහරු ඒ දුවන්නේත් නැහැ. හෙල්ලෙන් දෙකක් වදිනකොට දුවනවා. හැබැයි යුද්ධයට ගිය ඇතා හෙලි පහරවල් කාගෙන මේක හිටියොත් එයාට පුළුවන් මේක පාස් කරගෙන යන්න. ඒ වගේ භාවනාව කරනකොට මෙන්න මේ ස්ප්‍රිට් එක ගැන අපි කතා කරද්දී මේක පින්වතුනි හරිම වීරයෙන් ඇත්තටම කියනවා නම් මහ පුදුම කැපකිරීමක් පුදුම වීරයක් දාලා මේ භාවනාව කරන කෙනෙක්ට විතරයි මේ භාවනාව ඉන්න පුළුවන්. අනිත් අය ටික ටික මේ භාවනාව කියන ට්‍රැක් එකකින් එළියට යනවා. අද වෙනකොට ලංකාවේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා වුවත් මම දැකලා තියෙන එකක් ඇතැම් භාවනා යෝගී යයි කියන අය විකාර කරන්නේ. විකාර. මහා කැලවල් වල ඝන කැලවල් වල අවුරුදු ගණන් හිටපු සමහර යෝගාවචරයෝ මට ඇවිල්ලා කියලා තියෙනවා මේ ස්වාමීනි මං අනාගාමී. මං අනේ සාදු සාදු. මේ අනාගාමී කියන්නේ කාමරාග පටික ප්‍රහීනයිනේ. ඉතින් ඔන්න දැන් ටික කාලයක් ඉන්න අනාගාමී කියලා ධර්ම සාකච්ඡා කර කර ඔන්න මම එක දවසක් ওই වගේ යෝගාවචර භික්ෂුන් වහන්සේ නමගේ පව් ඉතින් ධර්ම විනයක් ගැන හරියට දන්නේ නැතුව භාවනාවක් කරලා නැතුව මං මාව දැක්කහම කොහොමද පේන්නේ? නිකන් කුඩු ගොඩක් වගේ පේනවා කුඩු ගොඩක් පේනවා කිව්වා. මං කොහොමද හොඳයිනේ. කාකෝ කියලා ඔන්න හිටියා. ටික දවසකින් උන්වහන්සේ බෑග්කුයි පාත්‍රය අරගෙන එනවා. මං එහෙම ඇයි? මං යන්න කියලා බෑ. මං මොකද? මේ කැලේ ඉන්න බෑ ස්වාමීන් වහන්සේ හැමදේම වම්බටුයි බතුයි වම්බටුයි බතුයි වම්බටුයි බතුයි. හැමදේම වම්බටුයි බතුයි එනවයි කියලා. අර කාමරාග පටික ප්‍රහීනයි. හරිනම් ප්‍රත්‍යවේක්ෂාවෙන් වළඳන්න එපා. හැබැයි Tamanට එන කෑම එකත් එක්කත් ගැටිලා. අඩුම කෑම එකත් එක්කත් ගැටිලා. සමහරු කැලේට යනවා බුලත් පිට නෑ කියලා ආයෙ එනවා. සමහරු කැලේට යනවා ෆෝන් එකට කාඩ් දාගන්න බෑ කියලා ආයෙ එනවා. සමහරු කැලේට යනවා සිග්නල් නෑ කියලා ආයෙ එනවා. මේ කියන්නේ මොකද? Taman ගියපු ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ දුර්වලකම. එනිසා මගේ පින්වතුන්ලා භාවනා කරද්දී මේ ගිහි ජීවිතයේ විශේෂයෙන් මට දැනෙන පේන එකක් බොහොමයක් ආසාවෙන් මේකට ආවත් අපි කමටහන් දීලා ටික කාලයක් මේක ෆලෝ කරගෙන යනකොට මේ ඒගොල්ලෝ මේකෙන් අතහැරෙනවා. ඒගොල්ලෝ මේකෙන් හැලෙනවා. නිසා ඔබ කොයිම වෙලාවකවත් මෙන්න මේ මෙතනින් හැලෙන චරිත බවට පත් වෙන්න එපා. මෙහෙම වුණොත් ඔබට සෑහෙන ලොකු අපරාධයක් ජීවිතේ වෙනවා. මේ නිකන් බනහා ඉන්න ටික විතරක් වෙන්න එපා. නිකන් බනහා ටික ඉන්න ටික විතරක් වෙන්න එපා. භාවනා කරන්න එන්න. ඇවිල්ලා හැලෙන්න එපා. මෙන්න මේ කියන ගොඩෙන් මේකෙන් එළියට යන්න. පාස් අවුට් එකනේ. එළියට යන්න. සසරින් එළියට පයින්. ඔබ තේරුම් ගන්න ඔබ මේ කෙනෙක්ද නිකම්ම නිකන් මේ චෛත්‍ය මළුව අතු ගගා ඉඳලා බුද්ධ ශාසනය යනවද? මේ යුද්ධයට එනවද කරන්න? ඇවිල්ලා ෆේල් වෙනවද? නැත්තම් මෙන්න මේ තේරීම් ස්පෙෂල් සෝල්ජර්ස්ලා බවට පත් වෙලා මේකෙන් ඈතර වෙලා යනවා. මෙහෙම තමයි ගොඩක් ස්වාමීන් වහන්සේලා ගියේ සෝන තෙරුන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ දැන් බලන්න උන්වහන්සේලාත් මේකට ආවට පස්සේ නිින්ද ගිහිල්ලා වැටුණානේ නේ. අර බණපද දෙකක් ඇහෙනකොට ටික සෝවාන් වෙච්ච උතුමෝ රහත් වෙන්නේ කියලා භාවනා කරද්දී නිින්ද ගිහිල්ලා වැටෙනවා. නිින්ද ගිහිල්ලා තියෙනවා. එතකොට අර අච්චර අපාය දැකලා අපාය ගිනි පුපුරක් දැකපු අර මිලක්කතිස්ස වැද්දා. මිලක්කතිස්ස වැද්දා මහාන වෙන්නේ අපාය ගිනි පුපුරක් දැකලා. ඒ තරම් අපාය ගැන අහලා මේ වීරය කරන මිනිස්සු අතර අපාය ගිනි පුපුරක් දැකලා වීරය කරන්න ඇවිල්ලා නිදිමත එන නිසා මොකද කරේ? ඔළුවට පිදුරු දාගෙන තෙත පිදුරු දාගෙන භාවනා කරා. මිනිස්සු කියනකොට නම් කියනවා ඉන්නකෝ අපි කොමාරේ ඕකට ගියාට පස්සේ නිදාගන්නේ මම සති 7-8ක් මේ නිදි වරාගෙන එක වේලක් කාලා ඉන්නම එහෙම කියනවා සමහර. හැබැයි කරන්න බෑ. කරගන්න හේතුව හිතේ වීරිය මදි. මට මේක කියන්න ඕනි වුණා. මොකද මේ ටික මේකට අඩු වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. හොඳයි. මට පේනවා මෙන්න මේ කතාව හරි. දැන් මේක තමයි වෙලා තියෙන්නේ. දැන් අද මම ඔයගලන්ට කියලා දෙනවා ටිකක් අමුතු කතාවක්.
දැන් සමහරුන්ට මේකේ ඉන්නවා කොටස් කීපයක් සමහරුන්ට මේ නිමිත්ත පේන්නෙම නැහැ. සමහරුන්ට පේන්නෙම නැහැ. පේන්නෙම නැහැ. ඒගොල්ලොන්ට මොකද වෙලා තියෙන්නේ මේ කසින මණ්ඩලය මදි. ඒ පින්වුතුන්ලට දැන් දෙන්නම් පොඩි උපදේශයක්. හැබැයි නිමිත්ත පෙනුනයි මේක කරන්න යන්න එපා. පෙනුනෙම නැත්තම් අපි දැන් ගත්තේ ඇස් මට්ටමටනේ. නිමිත්ත දාන්න ඇස් මට්ටමින් ටිකක් පහළට. නිමිත්ත දාන්න ටිකක් ඇස් මට්ටමින් පහළට. සමහරුන්ට අර මෙහෙම බලන් හිටියාම ටිකක් ඇස් වලට වෙහෙස වැඩි නිසා මේක චුට්ටක් පහතට දැම්මට පස්සේ අපිට අපි දැන් පොතක් වුණත් බලන්නේ මෙහෙම නෙමෙයිනේ. අපි පොතක් බලන්නේ මෙහෙම නේ. අන්න ඒ වගේ යම් මට්ටමකට ඇහැ ගොඩාක් වෙහෙස නොවි 45ක්ම අංශක හරවන්නේ නැතුව සාමාන්‍යයෙන් අංශක 20ක් 30ක් විතර පල්ලෙහාට හැලුවට කමක් නැහැ. එතකොට හරියට මම බලන් ඉද්දි මේක දිහා බලන්න මේක මේ ගාන්ට විතර පේන්නේ. ඒත් පෙනුනෙම නැත්තම් නිමිත්ත තියාගන්න බිමකින්. නිමිත්ත තියාගන්න බිමකින් තමන් අඟල් 4ක විතර පුටුවක ඉඳගෙන නිමිත්ත දිහා මෙහෙම යට බලන්නේ නැතුව සාමාන්‍යයෙන් එක එල්ලේ ඍජුව බලා ගන්න පුළුවන් විදිහ. ඇයි මේ සාමාන්‍යයෙන් නිමිත්ත බිම තියාගන්න කියන්නේ මේ පටවි නිමිත්ත තියෙනවද පටවි ආපෝ තේජෝ වායෝ වගේ ඒ වගේ ගද්දි සමහරක් ඔය පටවි නිමිත්ත එහෙම බිම තියාගෙන ගත්තාම එනවා වැඩි. එහෙම බිම තියාගෙනම ගන්න කියලා තියෙනවා. ඒ පටවියේ තියෙන පොළවේ නිසා. සමහරුන්ට මෙහෙමත් නිමිත්ත උපදින සුළු ස්වභාවයක් තියෙනවා. මොකද අපි ගාව භාවනා කරපු ඇතම් යෝගාවචරයෝ ඒගොල්ලන්ට නිමිත්ත කසින මණ්ඩලයෙන් ගන්න බැරි වුණාට පස්සේ මේ වගේ පුංචි වෙනස්කමක් නිමිත්ත කරාට පස්සේ නිමිත්ත ග්‍රහණය වුණා. අනතුරුව ග්‍රහණය වෙච්ච නිමිත්ත මනසින් අරගෙන එනවා ඇස් ඉස්සරහට. මනසින් අරගෙන එනවා. ඒක උත්සාහ කරලා බලන්න. ඊළඟ එක. නිමිත්ත පෙනිලා ඔය නිකන් චන්ද්‍රග්‍රහණ වගේ. සූර්යයක් බය වෙන්න එපා. මේකට කියන උග්ඝා නිමිත්ත. බ්ලර් වෙනවා. ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. තප්පර ගාණක් තියලා නැති වෙලා යනවා. විනාඩි ගාණක් තියලා නැති වෙලා යනවා. ආයි එන්නෙම නැති වෙනවා. පින්වතුනි කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒකට කියනවා උග්ඝා නිමිත්ත. ඒකට කියනවා උග්ඝා නිමිත්ත. බලන්න දැන් තමන් වචන වලින් කියන්නේ උග්ඝා නිමිත්ත උපදිලාද මොකද්ද තියෙන්නේ කියලා දැම්ම නෙමෙයි මං කිව්වට පස්සේ කිය. හරිද? උග්ඝා නිමිත්ත. හැබැයි පේනවා නම් විතරයි. මේක ලේසි නෑ. මට මේ හරි පුදුමයි ඔය පින්නතුලට මෙච්චර ඉක්මනට මේක පේන්නේ කොහොමද කියලා. එමෙ ලේසියෙන් පේන එකක් නෙමෙයි මේ. මේ නිමිත්ත කියන එක තමයි මේ භාවනාවේ අමාරුම. යෝගාවචරයා කසින මණ්ඩලයේ දිහා බලන් ඉඳලා S2 වහගත්තට පස්සේ Tamanට කසින මණ්ඩලයේ තියෙන විදිහටම නිමිත්ත පේන්න ගන්නවා. එතකොට කරන්න ඕනේ කසින මණ්ඩලය අයින් කරන්න. කසින මණ්ඩලයේ පැත්තකට දාලා Taman ගිහිල්ලා තනියම අර මනසින් ඇති කරගත්තු නිමිත්ත උපදව ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ උපදව ගන්නකොට තප්පරයක් දෙකක් තියලා නැත්තටම නැති වෙලා යනවනම් ඒකෙන් කියන්නේ පිංගුතුනි Taman කසින මණ්ඩලයේ දිහා බලන් හිටපු කාලේ මදි කියලා. ඒ කසින මණ්ඩලයේ දිහා සෑහෙන වෙලාවක ඕගොල්ලෝගේ භාවනාව මන් දන්නවා. ඔන්න යනවා මණ්ඩලයේ ගාවට. රවුම දිහා බලන් ඉන්නවා තප්පර 15ක් විතර. S2 වහගෙන බලනවා දැන් හරියයිද කියලා. ඔන්න එන්නේ නැහැ. දැන් ඉතින් අයියෝ මේක එන්නේ නැහනේ අප්පා එපා වෙනවා. ඔන්න දැන් නිමිත්තත් එක්ක ගනුදෙනු. හරිද? ඔන්න ආයි බලන් ඉන්නවා. හිටහන්කො මේ පාර නම් ගන්නවා. ආයි S2 හොද්ද එන්නෙම නැහැ. ඉන්නකො මම මේ පාර නම් කොහොම හරි ගන්නවා කියලා ඔන්න ආයි බලන් ඉන්නවා. ඛණ්ඩ වගේ අරක දිහා බලන් ඉඳලා පීත ආයි වහ ගන්නවා. එන්නේ. නිමිත්තත් එක්ක රණ්ඩු වෙලා මේක කරන්න බෑ. මේ නිමිත්තයි මනසයි හුරතල් වෙන්න දෙන්න ඕනේ. මේ දෙන්න එකිනෙක හුරතල් වෙන බලු පැංචකුයි හාම්පුතෙකුයි වගේ. බලු පැංචකුයි හාම්පු දැන් බල්ලට සැර කරොත් හැමදාම පොඩි කාලේ නම් සැරට හැදුවොත් ඒ බල්ලා ඩෝන්ට් කෙයාර් වෙනවා. අර අපි කියන්නේ ඩෝන්ට් කෙයාර් කියලා ගණන් ගන්න ඉති වෙනවා. ඒ වගේ නිමිත්තට බලපෑම් කරන්න එපා. ඒ නිමිත්ත හොඳට බලන් ඉඳලා මල නොතලා මලෙන් රොන් ගන්න බඹරෙක් වගේ නිමිත්ත නොතලා නිමිත්ත මනසට ඇති කර ගැනීමට උත්සාහ කරන්න. තේරුණාද? කියන්නේ මේකට බලපෑම් කරන්න එපා. අර කමෙන්ට් කරන්න යන්න එපා. ඕගොල්ලෝ හැමතිස්සෙම කරන්නේ හිතෙන් කමෙන්ට් කරනවා. දැන් ආනාපාන සතිය වඩද්ද ගන්නකො කට්ටිය ආනාපාන සතිය වඩන්න ගත්තාම මොකද කරන්නේ? ඔන්න හුස්ම යනවා එනවා බලන් ඉන්න කි. බලන් ඉන්නකොට මේ අම්බෝ ඇති ආන්තන් එකක් ගියා දැන්. අයියෝ ඇති ආන්තන් එකක් හෙලා ගත්තා. දැන් නම් හරි ඇති. ඉන්නකො දැන් මට මේක මහලකු දෙයක් නෙමෙයි. එතකොට අර නිමිත්තත් එක්ක පවතින සිතේ ගනුදෙනුව ගිහිල්ලා සිත යනවා වෙන එකට නේ. කතාවට හිත යනවා. කමෙන්ට්ස් වලට යනවා. ඔබ මෙතන කමෙන්ට් කරන කෙනා නෙමෙයි. ඔබ මෙතන අදාළ කර්තෘ මේ ක්‍රියාව කරන කෙනා. එතකොට කමෙන්ට් කරන්න දෙන්න එළියේ ඉන්න අයට. ඔබ මේ වෙලාවේ කරන්න කමෙන්ට් නෙමෙයි ඔබ මේ වෙලාවේ මේ කාර්යය කරන කෙනා.
පැහැදිලිද? ඕගලන්ගේ ওই භාෂාවෙන් ඕකට අර එකක් කියනවා මේ හැමදාම අර මේ මොකද කරන්නේ අර ඔයගොල්ලෝ කියනවා නිකන් කට විතරයි වැඩ නෑ වගේ අයට මොකක්ද කියන්නේ විසිල් ගහනවා විතරයි බල්ටි ගහන්නේ නෑ කියලා කතාවක් කියනවා. ඒතර මේ ඒක තමයි කර කර. දැන් මිනිස්සු මොකද කරන්නේ මිනිස්සු ගාව තියෙන්නේ හැමදාම පිටුතුනේ මේවා හරි වැදගත්. මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා පව අපිට තිබ්බේ ඕලාරික පසුබිමක් එක්තරා ආකාරයකට. යාළුවොත් එක්ක හැදිලා වැඩිලා එහෙම. ඒතර මේ අපිට මේවා කරනකොට උපකාර වෙච්ච උපකාර ධර්මතාව වශයෙන් තමයි මේවා කියන්නේ. මේවා හරිම වැදගත්. මේවා අතහරින්න එපා. මේවා අනාගතයට කවර ආකාරයකින් බලපායිද කියන එක මට වැඩක් නැහැ. මම කතා කරන්නේ වර්තමාන සමාජයට. පින්වතුනි හැමදෑම මිනිස්සු කරන්නේ අර කියන විසිල් ටික ගගහ ඉන්න එක විතරයි. දැන් මේ කරලා තියෙන ඕගලන්ව පෙරහැරි මැද්දට දාලා මේක කරනම් ගහන අය බවට පත් කරලා තියෙනවා. දැන් ඕගොල්ලෝ විසිල් ගහන්න යන්න එපා. දැන් බලන් ඉන්න අය ගහයි විසිල්. ඕගොල්ලෝ මේ වෙලාවේ කරනම් ගහන අය බවට පත් වෙනවා. මේ වෙලාවේ ඔබ භාවනා කරන කෙනෙක් මිසක් ඒකට ලකුණු දාන කෙනෙක් නෙමෙයි. මේ වෙලාවේ ඔබ භාවනාව කරන කෙනෙක්. ඒකේ රිපෝට් මාක් කරන කෙනා නෙමෙයි. පැහැදිලිද මම මේ කියන එක මේක අතිශය සියුම් පිට. අතිශය සියුම්. නමුත් මේක හරිම වැදගත්. මං කියාගෙන ආවේ ඇවිල්ලා යනවන. ඒකෙන් තේරෙන්නේ පිංගුතුනි ওই පිංගුතුලා නිමිත්ත දිහා බලන් හිටපු කාලේ මදි. නිමිත්ත දිහා හොඳට මේ නිමිත්ත දිහා හොඳට බලන්න. පිංගුතුනි දැන් මේ නිමිත්තත් මම ගොඩක් අයගේ දැක්ක මේ නිමිත්ත ලොකු වැඩි ඇත්තටම. ඔගොල්ලෝගේ ගෙදර තියෙනවනේ අර පීරිසි. පීරිසියක් තියලා රවුමක් අඳින්න. පීරිසි රවුමටත් වඩා මේක චුට්ටක් පොඩි වුණාට කමක් නැහැ. මේක දැන් මම දැකපු ගොඩාක් ලොකු ෆෝල්ට් එකක් තමයි. ඒකෝට මනසට අර වැඩිනේ. මනස දුවනවා වැඩි. මේක චූටි වුණාට කමක් නැහැ. කොච්චරක් චූටිද අපි ගමු සාමාන්‍යයෙන් මම කියන එක පීරිසියක් ගන්න. පීරිසියකට වඩා පොඩ්ඩක් පොඩි වුණාට කමක් නැහැ. චූටිම වෙන්නත් බෑ. ලොකුම වුණොත් මනසට වේස වැඩි. පොඩිම වුණොත් ඒත් මනස මේක අහු වෙන්නේ. නිමිත්තේ දෝෂ සමහරක්කට සමහරක් අයගේ තියෙන්න පුළුවන්. ඊළඟට නිමිත්ත ඇවිල්ලා තියන අය. නිමිත්ත ඇවිල්ලා රඳාපවත්ව ගන්න පුළුවන් අය. ඒ නිමිත්ත පිංගුතුනි ඈත පේන්න බෑ. අර අහසේ හඳ වගේ පේන්න බෑ. ඒ නිමිත්ත පේන්න ඕනේ අපි අර ගත්ත තැනින්ම. මේකට හේතුවක් තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. මේකේ හේතුව තමයි පිංගුතුනි අපේ දැන් මේක ඉලක්කය මොකද්ද? ප්‍රථම ධානයනේ. අන්න ඒක අපි හොඳට ඔළුවට ගමු. අපේ මේක ඉලක්කය ප්‍රථම ධානය. ඔන්න මේක වැදගත්, ඊටාම වැදගත්. ප්‍රථම ධානය. කවදාවත් අහලා නැති කතාවක් මේ කියලා දෙන්න හදන්න. කවදාවත් අහලා නැති කතාවක්. අහලා තියෙනවා නම් ධම්මවිජය සාහිණාසේ කියපු තැනකින් වෙන්න ඕනි බොහෝ විට. කවදාවත් අහලා නැති කතාවක් මේ. ධානයේ ප්‍රායෝගික පැතිකඩ. අන්න ඒක. ප්‍රායෝගික පැතිකඩ. ප්‍රායෝගික දැනීම දාමු. මොකක් කොහොමද දැනෙන්නේ ධානයක් ලැබුවට පස්සේ? ඒ සමහරු කියනවා නේද මේ ධාන ලැබුවාම මේ බඩේලි යනවා කිව්ව කට්ටිය. සමහරු ධාන අදිෂ්ඨාන කරවනවා. ඒක දැන් මම දැක්කා නල්ලේ පළවෙනි ධානය, කනේ දෙවෙනි ධානය, නහය අරමුණු කරාම තුන්වෙනි ධානය එහෙම කියනවා. ඉතින් මේ ඇත්තටම ධාන කියලා කියන්නේ පිටුතුනි එහෙම කාටවත් අරමුණු කරවන්න පුළුවන් ඒවා නෙමෙයි. තමන්ගේ චිත්ත සංතානිය නැගෙන්න ඕන එක. මේකේ ඕගොල්ලෝ අහලා ඇති ධර්මානුකූල කතාවක්. මෙන්න මෙහෙම චෛතසික ධර්ම ටික විතක්ක විචාර හොඳට බලාගන්න මේව මොනවද කියලා. පීති සුඛ ඒකග්ගතා ඔන්න බලාගන්න හොද්දට බලාගන්න. හරි මේ තියෙන්නේ ධර්මානුකූල විවරණ. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඔමර කී ප්‍රථම ධානය ගැන. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. සවිතක්කං සවිචාරං විතක්ක සහිත. සවිතක්කං සවිචාරං විචාරය සහිත. විවේකජං පීති සුඛං. ප්‍රීති සුඛේ ඉපදිලා තියෙන්නේ මොකෙන්ද? මොකෙන්ද? විවේකජං. අන්න ඒක විශේෂයි. මේ ප්‍රීතිය සුඛය දැන් මිනිස්සුන්ට ප්‍රීතිය සුඛය කියන එක කෑමෙන් උපදින. ආමිසයි. ප්‍රීතිය සුඛය කියන එක කවුරු හරි අත ගහම උපදිනවා. ආමිසයි. ප්‍රීතිය සුඛය කියන එක කල්පනා කිරීමෙන් උපදිනවා. ආමිසයි. මේ ප්‍රීතිය සුඛය විවේකයෙන් ජනිත වෙලා තියෙන්නේ විවේකයෙන්. විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඒකග්ගතාව කියන එක සමාධිය මෙතනදී අර්ථ ගන්වනවා. මේ චෛතසික පහ. එතකොට ධානයක් යනු කුමක්ද? ඕගොල්ලෝ මෙච්චර කල් ඉගෙනගෙන හිටියේ නීවරණ ධර්මයටපත් කිරීමනේ. නෑ. අංග පහතු බහරව. මේ අංග ටිකේ පාතුර්භාව වී
සවිතක්ක සවිචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ අංග පාතුර්භාවයෙන් තමයි ධානයක් ලැබුවා කියලා කියන්නේ. නීවරණ යටපත් වෙන උපචාර සමාධියේදී. ඉස්කම්බන වශයෙන් හොඳටම ප්‍රහීති සාමාන්‍යයෙන් යටපත් වෙනවා උපචාර අවස්ථාවේදී. හැබැයි ධානය කියලා කියන්නේ අංග පාතුර්භාවයටයි. කෙනෙක් ධානයක් ලැබුවද කියලා හොයාගන්න මෙන්න. Tamanට තියෙනවා නම් මේ පහ. ධානය ලැබුවද කියලා ස්වාමීනි මේ ධානයද මගෙන් අහන්න එපා. මේ විතක්ක ਵਿਚාර පීති සුඛ එකකට. ස්වාමීන් වහන්සේ දැන් අපි ඕක දන්නවා. අපි කොහොමද ඕක තේරුම් ගන්නේ? විතක්ක. විතක්ක කියන්නේ මොකද්ද? මං කියන එක තේරෙනව නේද? විතක්ක. අපි බලමු විතක්ක යනු අරමුණට එළඹීමයි. සරලව කියන්න. හරි. අරමුණට එළඹීමට කියනවා එළඹීම. විචාර යනු අරමුණේ හැසිරීමයි. අපි අරමුණේ හැසිරීම කියලාම ලියමු. මේ භාවනා වැඩසටහනේ ඔබට ධර්ම කාරණාත් ඉගෙන ගන්න ලැබෙනවා. හරිද? අරමුණේ හැසිරීමයි. හැසිරීම. ප්‍රීති සුඛ කියන එක දන්නවනේ. ප්‍රීතිය කියන්නේ ප්‍රීතිය, සුඛය කියන්නේ සුඛය, එකඟතාවය කියන්නේ එකඟ භාවය. එතකොට මම මෙහෙම කියාගෙන යන්න. දැන් අපි මේ ඔක්කොම පැත්තකට දාන්න. දැන් යනවා නිමිත්තට. දැන් අතාරින්. ඔන්න ගියා කසිනේට. දැන් මේ උග්ඝා නිමිත්ත මනසට ඇඳෙනවනේ. උග්ඝා නිමිත්ත මනසට ඇඳිලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ නිමිත්ත අපිට හොඳටම පේන්න ගන්නවා. මේ නිමිත්ත හොඳටම හරියට වලා ගැබින් නික්මුණු හඳ වගේ. ඔය උපමාව. වලා ගැබින් නික්මුණු හඳ වගේ පැහැදිලිව පේන්න ගන්නවා. මනසට පේන්න ගන්නවා කියන්නේ පිටුදේ 100ක් මේක පේන්න ගන්නවා. හොඳටම පේන්න ගන්නවා. ඒක කොහිවත් දුවන්නේ. ඩාන්ස් කරන්නේ නැහැ. එතකොට ඔය පැත්ත මාළු වෙලා මෙහෙම ස්විච් වෙලා පේන්නේ නැහැ. නීල කසිනේ මේ පීත කසිනේ නම් වැඩි මේක පේනවා. පෙනිලා පෙනෙනකොට දැන් ඒත් අපි බලහත්කාරයෙන් තමයි මේ අරමුණත් එක්ක ගනුදෙනුව කරන්නේ. බලහත්කාරයෙන් මම මේක දිහා බලන් ඉන්නවා. පින්වතුනි මම මේකට ගන්න උපමාව තමයි මේ ට්‍රැක්ටර් උපමාව. මේ කියන්නේ ප්‍රායෝගික අත්දැකීම ලැබෙන හැටි ධානය. ප්‍රායෝගික අත්දැකීම නෙමෙයි ප්‍රායෝගික අත්දැකීම දැනෙන හැටි ධානය. ඔයගොල්ලෝ ට්‍රැක්ටර් දැකලා තියෙනවනේ ලෑන්ඩ් මාස්ටර්. ලෑන්ඩ් මාස්ටර් මොකද වෙන්නේ? ලෑන්ඩ් මාස්ටර් කියන එක පින්වතුනි මෙහෙම අපි කරකවන්න ඕනේ. ඒ බලන්න මේක ලෑන්ඩ් මාස්ටරේ වගේම තමයි. මුල අමාරුයි. මුල තදයි කියන්නේ සාමාන්‍ය මිනිහට ලෑන්ඩ් මාස්ටරයක් එකපාර කරකවන්න බෑ. ඒකට හයියක් තියෙන්න ඕන. අන්නේ හයියෙන් මේ භාවනාව කරන කෙනා මේකේ මුල අමාරු ටික කරකව ගත්තොත් ටිකක් කැරකෙනකොට මේක ඇඟට පතන නොදැනි කැරකෙනවා. කැරකිලා දැන් මේක මැනුවල්. අපි මැනුවල් මෙහෙම අතින් කරකවමු. කැරකිලා මොකද වෙන්නේ? එක තැනකදී මේ එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. එන්ජින් එක ස්ටාර්ට් වුණාට පස්සේ අපිට කරකවන්න දෙයක් නැහැ. මොකක් වෙනවද? ඔටෝ කැරකෙනවා. අන්න ඒ වගේ පින්වතුනි අපි භාවනා කරලා අරමුණු බලහත්කාරයෙන් කරලා එක වෙලාවක මේ හිත ස්ටාර්ට් වෙනවා. මෙහෙමමයි. එක වෙලාවක මේ හිත ස්ටාර්ට් වෙනවා. උනාට පස්සේ මොකද වෙන්නේ? අපේ බලහත්කාරකමක් නැහැ. මේක යෝගාවචරයට තේරෙන්නේ දෙයියනේ මට මෙහෙම අත්දැකීමක් ලැබුණ නේද කියලා ධානයෙන් නැගිට්ටට පස්සේ. ධානයේදී මේ දැන් මෙයා භාවනා කරලා වැඩි කමට මේ හිතයි නිමිත්තයි හිත මගේ බලහත්කාරකමකින් තොරව කෙලින්ම නිමිත්තම ඔටෝමැටිකලි අරමුණු කරන්න ගන්න. ඔටෝම අරමුණු කරනවා. අරමුණට හිත එළඹෙනවා විතක්ක මිති. අරමුණට හිත නිකම්ම ඔටෝම එළඹීම. කියන්නේ විතක්ක චෛතසිකයේ ක්‍රියාත්මක භාවයට පත් වෙලා අර නිමිත්තයි විතර්ක චෛතසිකයයි ඒ දෙන්න ගොඩනගා ගන්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවය එක දිගටම පවත්වාගෙන යනවා මිසක් ධම්මවිජය ස්වාමීන් වහන්සේට හෝ යෝගාවචරයට බලහත්කාරයෙන් මේක කල්පනා කරන්න දෙයක් නෙවෙයි. එතකොට එළඹෙනවා විතරක් නෙමෙයි එළඹෙන අරමුණේ මෙයා ඉබේම හැසිරෙනවා. මට කිසිම දෙයක් කරන්න නැහැ. ඉබේම හැසිරෙනවා. විචාර නේ එළඹීම හැසිරීම. ඔයද? අන්න සවිතක්තං සවිචාරං කිව්වේ මොකද්ද පින්වතුනි? මගේ කිසිම බලපෑමක් නැතුව මා වැඩිපුර පුහුණු කරපු නිමිත්ත වැඩිපුර අරමුණු කරපු නිමිත්තේ හිත චෛතසික පහතුරු භාවයන්ගෙන් විතක්කේ පහතුරු භාව වෙනවා, විචාරයේ පහතුරු භාව වෙනවා. විතක්ක විචාර දෙකත් එක්ක මොකද වෙන්නේ?
ඇත්තටම කියනවනේ යෝගාවචරයට පළවෙනියටම තමන් අනාත්ම තර්ඩ් පාර්ට් එකක් ලෙස දැනෙනවා මෙතනදී. මේ process එක හරියට ඔළුවෙන් ගත්තොත් මේ වෙලාවේ යෝගාවචරයට දැනෙනවා භාවනාවෙන් නැගිට්ටට පස්සේ ධානයෙන් නැගිට්ටට පස්සේ දෙයියනේ මේ ගෙවිච්ච විනාඩි කිහිපය මගේ කිසිම බලපෑමකින් තොරව මගේ සිතත් නිමිත්තත් එකිනෙකට බැඳිලා තිබ්බ නේද කියලා යෝගාවචරයට දැනෙනවා. එහෙම දැනෙනවා. ඊළඟ විශේෂත්වය අපි හිතමු මේක කරන කෙනා විනාඩියට තප්පර 60යිනේ. විනාඩියට තප්පර 60යි. අපි හිතමු තප්පරයට එක හිත ගානේ පහළ වෙනවා කියලා. තප්පරයට එක හිත ගානේ පහළ වෙනවා කියලා අපි හිතමු ඊට වඩා වැඩි හිත පහළ වීම ගැන කියන්න ගියොත් කියලා දෙන්න පස්සේ මේ වෙලාවේ ඕනේ. අපි හිතුව එක ගානේ. එතකොට මේ සිත් කවදාවත් උග්ඝා නිමිත්තේවත් පටිභාග නිමිත්තේවත් උපචාර සමාධියවත් සිත් 60ෙම නිමිත්ත නැහැ. හැබැයි ධානයට ගිහිල්ලා ධානය ඔබ විනාඩි 2ක් හිටියොත් විනාඩි 2කට තියෙන තප්පර 120 සිත් 120ම එකක් හැර වෙන්නේ නැතුව එක දිගටම එකක් පිටිපස්සෙන් නිමිත්තම විතරයි අරමුණු කරන්නේ. නිමිත්තම විතරයි අරමුණු කරන්නේ. කිමුතුනි මේ වෙලාවේ සිතට කිසිම ආමිසමේ බලාපොරොත්තු දැන් මේ කුසල ආරම්භණයකනේ ගිහිල්ලා හිර වෙන්නේ. කිසිම මේක පවත්ව ගන්න ඕනි කියලා හිතන්නේ බෑ. මේ තප්පර දෙකේ අපි විනාඩි වැඩි කිරීම දෙක ආවා කියලා 120ක් හිත පහළ වෙලා නිමිත්තේ 120ක් මේ විනාඩි දෙකම යෝගාවචරය පිඟුතුනි සම්පූර්ණම කුසල නිමිත්තේ හිටිය නිසා මේ වෙලාවේ මෙයාට කිසිමම මානසික පීඩාවක් නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා හිත අපිට කය අරමුණු වෙන්නේ හිතින්. එතකොට දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ දන්නේ නැහැනේ ඇහි පිල්ලම් ගැහුවා කියලා මෙච්චර වෙලාවක්. ඇහි පිල්ලම් ගැහුවද? වැදිලා අපිට අරමුණු උනේනේ. හුස්ම ගන්නවා කියලා මෙච්චර වෙලා දැන් ඔයගොල්ලෝ කල්පනා කර ගත්තද? ඔයගොල්ලන් බලන්න හුස්මක් ගද්දි කළා මෙහෙම කළා මුළු ඇඟම මෙහෙම කළා ඇකිලිලා ප්‍රසාරණය වෙලා ආපහු මෙහෙම පොඩි වෙනවා. දැනුන් නැත්තියි සිතට කය අරමුණු වුණොත් තමයි අපිට කය දැනෙන්නේ. කාය විඥානෙ පහළ වෙන්නේ. මේ වෙලාවේ විනාඩි දෙකම පින්වතුනි හිත තිබ්බේ කුසල නිමිත්ත නිසා කිසිදු කායික වේදනාවක්වත් මානසික වේදනාවක්වත් මේ යෝගාවචරයට නැහැ. විවේකය කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම විවේකයි. විවේකජං මේ විවේකය නිසා යෝගාවචරයට උපදිනවා මහ පුදුම ප්‍රීතිය. හරියට රස්නේ දවල් වෙලාවක මධ්‍යම සීතල වතුරයක සම්පූර්ණයෙන් එබුවා වගේ. දැන් හොද්දටම සීතල වෙලා රස්නේ වෙලාවක දැන් මේ අපි කෑවොත් දිවටනේ. බැලුවොත් ඇහැට, ඇව්වොත් කනට, අත ගෑවොත් අත ගන්න තැනට විතරයි. ධානයේදී මුළු ශරීරයටම මුළු කායික මානසික සියලු තැන් වල වචන වලින් කියන්න බෑ පින්වතුනි. කායික මානසික සියලු තැන් වලට හොඳටම දහඩිය වෙච්ච වෙලාවක නේම කළ කවුරු හරි කෙනෙක් අපිට සම්පූර්ණ වතුරේක එබුවොත් මුළු කයම එකවර සනීපදායක තත්වයකට පත් වෙනවා වගේ සිත කය ඔක්කොම ධානයේදී සිතයි කයයි ඔක්කොම සනීප සුවදායක තැනකට පත් වෙනවා. හොඳටම තිබහ වෙලාවක වතුර එකක් බිව්වොත් කූල් වෙල්ල ඒ උගුරටයි දිවටයි විතරයි. අපි කියනවා නිවන් ගියා වගේ. ධානයකට සම්වැදිලා බලන්න හොඳටම දහඩිය වෙලාවක රස්නේ වෙලාවක සාමාන්‍ය සීතල වතුරේක මිනිස්සෙක්ව බැස්සුවොත් කොයිතරම් සනීපද. ඒ සනීපය සම්පූර්ණ කයටයි මනසටයි දැනෙනවා වගේ පළවෙනි ධානයේදී සම්පූර්ණ කයටයි මනසටයි මේක දැනෙනවා. මේ තමයි ධානයේ ප්‍රායෝගික දැනීම. දැන් බලන්න ඔයගොල්ලෝ කවදා හරි ධානය ලැබලා තියෙනවද? එහෙම වෙලා තියෙනවද? මම මේ කිව්වා වගේ වෙලා තියෙනවද? දැන් මේ අපෙන් අහන්න දෙයක් නැහැ. මේකේ සූත්‍රය මොකද්ද? චක්‍රය මොකද්ද කියලා. ඒ වගේම ඒකග්ගත පුදුම ඒකාග්‍රභාවයක් තියෙනවා ඉතින්. ඒ ප්‍රීතිය නිසාම සුඛයක් තියෙනවා. පින්වතුනි මේ තමයි ධානය. මේක ගැන විස්තර තියෙනවා. දීඝ නිකායේ තියෙනවා සූත්‍රයක්. මේ සාමාන්‍ය ඵල සූත්‍රය දෙවනියට තියෙනවා. මිති මේ සාමාන්‍ය ඵල සූත්‍රය ගන්න මේක හරිය රහයි පින්වතුනි. මේක හරියම රහයි. මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙනවා මෙතන ප්‍රථම ඥානිය කියලා. බලන්න මොනවද තියෙන්නේ කියලා. බලන්න. බලමු අපි තියෙන මොනවාද උපමා කියලා. මේ බලන්න මම කියපු උපමාව මේකේ තියෙනවානේ. භික්ෂු තෙමේ විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි. බලන්න කියලා තියෙන උපමා බුදුරජාණන් වහන්සේ හාත්පසින් තෙමයි. සම්පූර්ණයෙන්ම තෙමයි. සම්පූර්ණයෙන් පුරවයි. සමතන්හි පතුරවයි. බලන්න මේ බුද්ධ භාෂිතය. ඔහුගේ සියලු ශරීරයේ විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් පැතිරෙයි.
බලන්න මේ බුද්ධ භාෂිතේ මහරජය මේ ආත්ම භාවයේ දැක්ක යුතු විපාක ඇති ඵලයකි. සමන ඵල. සාන්දෘෂ්ටික සමන ඵල. සනීපෙට ඉන්න පුළුවන්. මං හිතන්නේ ඔබට ධානය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇති. පොඩි ප්‍රශ්නයක් විතර මේව වචන වලින් කියන්න. අඹ යුස බීලා නැති කෙනෙකුට හිතන්නකෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේ අඹ බීලා තියෙනවා කියලා. ඕගොල්ලෝ මගෙන් අහනවා ස්වාමීනි අඹ කොයි රහයි? මම මොනවද කියන්නේ? පැණි රහයි. ඇඹුල් රහයි. නෑ දෙකම මික්ස්. නෑ එක්ක අඹ රහයි නේ. අන්න එහෙමද. දැන් මේක ස්වාමීනි කොයි වගේ? තව කියන්න. ටක්කටම කියන්න බෑ. මෙන්න තියෙනවා අඹ බීලා බලන්න. බීලා බලන්න. එතකොට අත්දැකීම කියන එක වචන වලට පෙරලන්න. බුදුරජාණන් වහන්සේත් උපමා විතරයි කිව්වේ නේ. ධම්මවිජය ස්වාමීන් වහන්සේ මොනවද කියේ? භාග්‍යතුන් වහන්සේත් උපමාවක් විතරයි කියලා කිව්වේ. මේක තමයි ධානය. පින්තුනි කියන්න උවමනා වුණේ මෙන්න මේ නිමිත්ත තමයි ඔය කියන ධානයේ නිමිත්ත බවට පත් වෙන්නේ. ඔය කියන ධානයේ දැන් ධානයට ආරම්භණයක් තියෙනවා. ධාන ආරම්භණේ බවට පත් වෙන්නේ උංග. මේ ဒုတိ ය ධාන තෘතිය ධාන කියන්නේ එච්චර ලොකු දේවල් නෙමෙයි. මේක හරියට පළවෙනි ධානය උපදව ගත්තොත් ජීවිතයේ යෝගාවචරයට අනිවාර්යයෙන්ම පුළුවන් මේ ဒုတိ ය ධානයට යන්න. මේවා පොඩි දේවල්. පොඩි නෑ ඉතින්. මේවා පොඩි නෑ ඉතින්. උපදව ගත්තොත් විතක්කය කපන්න විතරයි තියෙන්නේ. ඊළඟ එකේදී ਵਿਚාරය කැපුවා. ප්‍රීතිය කැපුවා. චතුර්ථ ධානය. සුඛ එකක්ක දසයි මේක කපපු ගමන් පංචම ධානය. මේ ඒකාග්‍රභාවයෙන් තමයි 이르දි ප්‍රාතිහාර්ය පාන්න. මේක ලේසි නෑ. මේක විතරක් ඉන්නවා කියන එක පිටුතුනි මේ වන්න එළියට වෙලා එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේකෙම පුරුදු පුහුණු වෙච්ච හිතක් තියෙනවා. මේකෙම ඇඹිච්ච මේකෙම නැවිච්ච මේකම පුරුදු වෙච්ච ධ්‍යාන වශීකృత වෙච්ච යානිකතාවේ වත්තුකතාවේ සුසමාරද්දාය ඒ වගේ තියෙනවා. පැහැදිලිද? දැන් තේරෙනවනේ එතකොට අපි නිමිත්ත ගන්නෙ ඇයි? ඒ නිමිත්ත මනසට ගේන්නේ ඇයි? ඒ නිමිත්ත භාවිත බහුලීකృత පුරුදු කිරීමෙන් පසුව ඒ නිමිත්තට විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙකේ ක්‍රියාත්මක භාවයත් එක්ක උපදින ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ධානාංග පාතුර්භාව වීම පාතුබරයි පහළ වීම පිණිස ගේන නිමිත්තක්. ඉතින් මේකට පීත කසිනි ගේන්න පුළුවන්, නීල කසිනි ගේන්න පුළුවන්, ඕධාත කසිනි ගේන්න පුළුවන්, ලෝහිත කසිනි ගේන්න පුළුවන්, ආලෝක කසිනි ගේන්න පුළුවන්. ඊට පස්සේ ගත්තාම පඨවි කසිනි ගේන්න පුළුවන්. පඨවි කසින අරවට මොකට වඩා මේ පඨවි කසිනි හොඳයි. ඉතින් නරකයි නෙමෙයි. මේව ඊට වඩා මාර මේ මොකක්ද ඒකට කියන්නේ? මේක හරි රහයි. මේක ආනාපාන සතියත් මෙහෙමයි. මම මේ කර්මස්ථානේ ටික ඉවර වුණාට පස්සේ සමාජයේ දැනුවත් වීම පිණිස වගේ ආනාපාන සති මෛත්‍රී අපි මේ ඔක්කොම කතා කරලා මෛත්‍රී ධානය එහෙම පිංගුතුනි පොඩි නෑ. මේ කසින ධානය කියන එක ඉතා පහසුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේවා මේ සමහරු කියන මේවා බමුණන්ගේ භාවනා කියලා නෑ. මේවා පහසුයි ධානය ලබන්න. මේවා මේ බමුණන්ගේ ජෛනයන්ගේ භාවනා නෙමෙයි. නැත්තම් මගේ භාග්‍යතුන් වහන්සේ මේවා දෙයිද? ත්‍රිපිටකයේ තියෙනවා මේවා. මේ අර මෛත්‍රී කමඨහන් අසුබ කර්මස්ථාන ඊට පස්සේ ආනාපාන සතිය මේවා ආනාපාන සතිය ගැන කියනවා මුට්ට සතිස්සන වදාමි. මේ මානෙනි සිහි මුලා වෙට්ටුන් ආනාපාන සතිය කරන්න එපා. හැමෝටම කරන්න පුළුවන් බුද්ධ භාවනාවක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ධ්‍යාන උපදවන භාවනාවක්. ඒක මුට්ට සතිස්සන වදාමි. සිහි මුලා වෙට්ටයට කිව්වේ නෑ මේව කමක් නෑ. මේවා මේ මොකද්ද පිංගුතුනි කහපාට බෝලයක් තියාගත්තා. බෝලේ ඇහැට මවාගත්තා. ඒක දිගේ ගියා. අරක එහෙමනේ මේක පළවෙනි පියවර සතෝ වස්ස සති සතෝ පස්ස සති දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති එහෙම තියෙනවනේ සබ්බකාය පටිසංවේදී අස්ස සාමීති සික්කති පස්සම් බයං කාය සංකාරං අස්ස සාමීති සික්කති පස්ස සාමීති සික්කති ඒක ලොකු එකක් ඒක නිමිත්ත උපදින්නේ මේ පියවර හතරම ඉවරුනාට පස්සේ මේක තමයි தත්ත්වය ඇත්තටම ධානයක් එහෙම ලබන්න ඕනේ මිනිස්සෙක් වුණාම එහෙම නැති මනුස්ස ජීවිත නිකන් මේ කරපටියක් නැති බල්ලෙක් වගේ. ගතියක් දැන කරපටියක් දැම්මම ඒක මනුස්ස කොහෙද බලන්න කරපටියක් දැම්මම පස්සේ බල්ලෙක්ට එනවා වෙන අමුතු මේකක්. මොන ලයන් ෂෙපර්ඩ් යමන් ෂෙපර්ඩ් උනත් කරපටියක් දැම්මට පස්සේ තමයි එන්නේ. අර ඒ වගේ මනුස්ස ජීවිතය මගේ පින්වතුනි මේ ඥානයක් එහෙම ලැබලා තියෙන්න මට මතකයි නගරූපම කියලා සූත්‍රයක් තියෙනවා. නගරූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ දක්වන නගරයක් හදන කෙනා මේ බලන්න පිටුතුනි මගේ භාග්‍යතුන් වහන්සේගේ උපමා නගරයක් හදන කෙනා අපි හිතමු මේක නගරය කියලා සිටි මේක වටේට හදන්න කියනවා මේ හදනවනි සාමාන්‍යයෙන් මේ ඇලක් වගේ එකක් හදනවා මෙහෙම. එයි මේ නගරයට සතුරන් ආවොත් එකපාර එන්න බෑ මෙන්න මේ ඇල නිසා. ඒගොල්ලෝ මේක ක්‍රොස් කරලා තමයි එන්න ඕනේ පින්වතුනි මේක පළවෙනි ධ්‍යානෙ.
මේක දෙවෙනි ධ්‍යානය වගේ. මේක තුන්වෙනි ධ්‍යානය වගේ. මේක හතරවෙනි ධ්‍යානය වගේ. යම් කිසි කෙනෙක් මෙන්න මේ ධ්‍යාන හතරෙන් හව එකකින් දෙකකින් හරි තමන්ගේ ජීවිතය සුරක්ෂා කරලා තියෙනවා නම් එයාට නිර්වාණය කියන නගරය ගොඩනගා ගන්න මේක ඇතුළේ ලොකු පදනමක් වෙනවා. සූත්‍රය නගරූපම සූත්‍රය. දැන් කිව්වනේ අර ධ්‍යාන ලබන්න කැමතියි කියලා. එහෙනම් මතක තියාගන්න අවශ්‍ය සුදුසුකම්. ධ්‍යාන කියන්නේ උත්තරී මනුෂ්‍ය ධර්ම. උත්තරී මනුෂ්‍ය ධර්ම. මොනවාද? උත්තරී මනුෂ්‍ය ධර්ම. ඔයගොල්ලෝ දන්නවද මේකට අයිති පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි, පස්වෙනි ධානයේ ඉඳන් සෝවාන්, සකදාගාමි, අනාගාමි ඔක්කොම උත්තරී මනුෂ්‍ය ධර්ම. මේ කතාව භික්ෂුන් වහන්සේ නමකට සාමණේර ස්වාමීන් වහන්සේලාට දැන් මම හිතන්නකෝ අපි ධානයක් ලැබුවා කියලා කිසි වෙලාවක ගිහි කෙනෙක්ට ආරෝචනය කරන්න බෑ. අනූපසම්පන්නෙක්ට පැවිදි උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමකගේ ධානය ආරෝචනය කරන්න බෑ. පචිති ආපත්‍යක් වෙනවා. එවතක් තියෙනවා. ඒ නිසා කවදාවත් කිසිම හේතුවකට කියන්න බෑ. උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙනවා කියලා අනූපසම්පන්නෙක්ට උපසම්පන්න කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ කිව්වත් තමන්ගාව ඇත්තටම උත්තරී කියන්නේ ධානයක් නැතුව නම් කිව්වේ. ධානයක් නැතුව නම් කිව්වේ එයා භික්ෂුවක් නම් පරාජිකා වෙනවා. භික්ෂුවක් නම් කියන්නේ උපසම්පදා නම් නැති වෙනවා උපසම්පදා. මේ පොඩි දේවල් වලින් නැති. හැබැයි යම් කිසි කෙනෙක් මගේ රත්තරන් පිට දැන් යනකොට රහත් කිව්වොත් එහෙම ඉතින් නැත්තරම තමන් රහත් නෑ කියලා දැන රහත් කිව්වොත් පරාජිකා වෙනවා. උත්තරී මනුෂ්‍ය ධර්ම. මනුෂ්‍ය ධර්ම වලට වඩා උත්තරීතරයි. පැහැදිලිද? අදිමානයෙන් කිව්වොත් මෙහෙම එකක් තියෙනවා සමහරවිට. අදිමානය. මේ අදිමානය කියන එක අර නිමිත්ත දිහා පැය භාගයක් බලන් හිටියා මාසයක් බලන් හිටියට එන්නේ අදිමානය කියන එක එන්නේ උපචාර සමාධියේ කෙලවරටම ගිහිල්ලා අර්පණා මට්ටමෙත් මේ කෙලවරම හිටියේ. ඒ සෝවාන් වුණා කියලා අදිමානය එන්නේ නැහැ. ජීවිතේට දික්ටි විසුද්ධිය වඩපු නැති කෙනෙක්. සෝවාන් වුණා කියන අදිමානය එන්නේ රහත් වුණා කියන අදිමානය එන්නේ සංකාරුපේක්ඛා ඥානෙ 99.99999ක් ගිහිල්ලා සෝවාන් නොවිච්ච කෙනාට. කම්ම මේ ගෙදරට වෙලා කාලා බීලා හවසට ටීවී බලලා පන්සලතු ගාලා ඉන්න මිනිස්සුන්ට එන්න විදිහක් නැහැ අදිමානි. ඊළඟට උන්මත්තකයට තවත් නෑ. උමතුයි න ะ. පිස්සුවෙන් කියනවනේ සමහර. සමහරට මේ පිස්සු හැදෙනවා කාලයක් ඇද්දි විශ්වීය පණිවිඩ එනවා වගේ දේවල් වෙනවා. ඒව මේ මානසික ලෙඩ උමතුයි නම් ඉතින් හැබැයි මේ උමතු බවත් මෙහෙම. මේකට chance එකක් නැහැ. අසූචි කෑමයි වෙන් කරලා අඳුර ගන්න බැරි වෙන්නේ. ඒ ගානට පිස්සු හැදිලා තියෙනවා. බුදුරණාහිගේ නීතිවල රිංගිලි බෑපින්නකෝ. ආයි දාන්නේ කෙලින්ම කෙලවරට. පේනවනේ අසෝචි කෑමයි අඳුර ගන්න බැරි තරම් පිස්සු හැදිලා නම් එයා උමතුයි කියලා මේකේදී අර එයාටත් එවත් වෙන්නේ නැහැ. මම මේ ටික කිව්වේ නිකන් දැනගන්න මේ හැමෝටම අපි ධානලාභී අපි රහත් අපි සෝවාන් කියලා කියන්න බැරි පරාජිකාම වෙනවා. ඕගලන්ට තියෙන්නේ මොනවද? ඕගලන්ට තියෙන්නේ මනුෂ්‍ය ධර්ම. ඕගොල්ලෝ මනුෂ්‍ය ධර්ම. මනුෂ්‍ය ධර්ම. හැබැයි මේ මනුෂ්‍ය ධර්ම තියෙන්නේ දස අකුසල් කරන්නේ නැති අයට විතරයි. දස අකුසලය. දස අකුසල් කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දස අකුසල් කියන්නේ මොනවද? දස අකුසල් ගැන දැන් ඉගෙන ගන්න. දස අකුසල ක්‍රියා. ධර්ම දේශනාවක් තියෙනවා මම කරපු අකුසල කර්මපත ගැන. මේ ගුණ ධර්ම දැන් එතකොට පංචිල් පදපත් පහ නැත්තම් මනුස්ස නෙමෙයි කියන්නේ වෙන්නේ මන් දන්නේ නමක් දාගන්න. ඒ සමහරවිට පංචිල්වත් නැහැ මේක අහනකොට. හරිද? ධානය ලබන්න කතාව. ඉන්නකෝ කියලා දෙන්න. අපි දුක පංචිල් නැහැ. දාන කරුණු පිටපත්. මනුස්ස ධර්ම තියෙන්න ඕනි. මනුස්ස ධර්ම. අඩුම රකින්නවා කියන හිතවත් තියෙන්න. රකින්න බෑ කියන පැත්තකට දාන්න. මං උත්සාහ කරනවා මට ඕනේ කියන හිත තියෙන්න ඕනි. ඒ හිත තියෙන කෙනා උත්තරී මනුස්ස ධර්මයක් ලබන්න සුදුසෙක් වෙනවා. නමුත් මෙන්න මේ කොළපාටින් මම මේ ඉරක් ගැහුවේ මෙන්න මේක ක්‍රොස් වෙන්නේ සීලයෙන් විතරක් නෙමෙයි මේකෙන් විතරක් නෙමෙයි මේක විතරක් මේකට මදි මේකට බලපාන ප්‍රධානම දේ තමයි පින්වතුනි උන්ට මතක තියාගන්න මේ වචනේ මගේ පින්වතුන්ලා මැරුණත් අමතක කරන්න එපා මේ වචනේ අමතක කරොත් ඔබට සෑහෙන ලොකු අපරාධයක් වෙනවා. උතර ලොකු අකුරෙන් ගෙදර හැමතැනම ලියා ගන්න. ගුණවන්තකම. මේක සිල්වන්තකම. මේක සීලය. මේක ගුණ. මේක පයින්නේ ගුණවන්තකම. මේ රේඛාව පයින්නේ ගුණවන්තකම. ඒකයි අඟුලිමාල මහරහතන් වහන්සේ රහත් උනේ. අඟුලිමාල සොයින්තරුණාට සීලයේ තිබ්බේ නෑනේ. හැබැයි ගුණේ තිබ්බා. ඒ ගුණේ තිබ්බ නිසා තමයි තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා තමන්ට උගන්වපු ගුරුවරයාගේ වචනයට පිටුපාන්න බැරි කමට ගුරුවරයා වෙනුවෙන් මිනී මැරුවේ. ගුණේ.
ඒ ගුණයි මහා කරුණාවට අහු වෙන්නේ. කවදා හරි බුදු කෙනෙක් පහළ වෙලා මෙහෙම මහා කරුණාවෙන් ලෝකේ දිහා බලනකොට ඔබ ගුණවන්තයෙක් නම් ඔබ ওই මහා කරුණා දැසට අහු වෙනවා. අච්චර සිල් රැකපු කොච්චර අය හිටියද? නිගණ්ඨය කොච්චර සිල් රැක්කද එහෙනම් ඒ කාලේ හැටියට. ගුණවන්තකම පින්වතුනි. සුනීතගේ දැක්කේ ගුණවන්තකම. සෝපාකගේ දැක්කේ ගුණවන්තකම. නාලාගිරි දනගහුවේ ගුණවන්තකම. දේවදත්ත සිල් තියලා උඩින් ගියේ. හැබැයි ගුණවන්තකම තිබ්බේ නෑ. උත්තරීම මනුෂ්‍ය ධර්මයට ය아가න්න බැරි වුණා. උත්තරීම එකට ය아가න්න බැරි වුණා. ගුණවන්තකම තිබ්බේ නෑ. ඉරිසියාව, කුහකකම, ගුණමකුකම ඒවත් එක්ක මේක යන්න බෑ. ඒ නිසා මේ ක්වොලිටිස් හදාගන්න. මේවා තමයි පිටුතුනි ධ්‍යානයකට. මම මේ ඔබට සත්‍ය කතාවක් කියන්න. සමහරක් භාවනා වැඩෙන්නේ නැති දවස්වල තමන් යාචකයෙක්ට දීපු දාන එකක් මතක් කරන්න, බඩ පුරවපු බල්ලෙක් එකක් මතක් කරන්න, තමන්ට කන්න තිබ්බ කෑම එක නිකන් දුන්න දානේ නෙමෙයි මම මේ කියන්නේ. තමන් බඩගින්න ඉඳලා දුන්නු දානයක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. මෙහෙම කරද්දි මේ භාවනාව වැඩෙනවා. තමන්ට කන්න තිබ්බකින් දුන්නු දානයක් කල්පනා කරලා බලන්න. ඒ ගුණවන්තකම. මෙන්න මේක වැඩ. උත්තරී මනුෂ්‍ය ධර්මයට යනවා නම් ගුණවන්තකම ඔබට තියෙන්න ඕනි. අනිවාර්යයි. අනිවාර්යයි. මොනවාද මගේ ස්වාමීන් වහන්සේ ගුණවන්තකම්? ගුණවන්තකම් වලට පිඟුතුනි ගොඩක් එනවා. මට මේක ඉතින් ගුණවන්තකම කොහොම මේක ක්වොලිටි එකක් මිනිස්සෙක් ගාව අනිතික උප්පත්තියෙම තියෙන්න ඕනේ. උප්පත්තියෙම නැති ක්වොලිටිස් ගුණවන්තකම කියන එක ටිකක් පහුකාලීනව හැදෙනවා අඩුයි. අඩුයි උත්සාහම කරොත් ටිකක් හදාගන්න පුළුවන්. ඒත් ඉතින් 100%ක් නම් අර මොකද්ද කියන්නේ උණ බලු වලිගේ මොකද්ද ඇදේ අරින්න බෑ කියන උණ පුරුකේ දාලා ඒ වගේ අර ඇතුළාන්ත ඒවා මතුවෙලා ඒම ගොඩක් එහෙම තියෙනවා සමාජය අපි එහෙම දැකලා තියෙනවා. අන්න ඒ වගේ තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට වැඩිපුරම මෙහෙම ප්‍රයොරිටි එකක් දීලා ඒක ફોකස් කරලා ඒකම හදන්න. ඒකම හදන්න. එහෙම තමයි ගුණවන්තකම හදාගන්න පුළුවන්. ඒකත් ඉතින් ඇතුළාන්තයෙන් නැగిලා එහෙම තියෙනවනේ විශේෂයෙන් ඊර්ෂ්‍යාව. මේවා තියෙනවා නම් ධානය නෙමෙයි ඊළඟ පාර බලු පැටියෙක්වත් වෙන්න බැරි වෙනවා. කුහකකම. කුහකකම කියන්නේ ගුණේ වහන ගතිය. කුහකයි. අර කුහනා කියලා කිව්වේ කුහකයි. ඊර්ෂ්‍යාව, කුහකකම, ලෝභකම, මසුරුකම. ලෝභයි කියන්නේ දෙන්නේ නැහැ කියන එක, මසුරයි කියන්නේ දෙන කෙනාට දෙන්න දෙන්නෙත් නැහැ කියන එක. ලෝභකම, මසුරුකම, තව මේ මුදිතාව නැතිකම, අනිත් අයගේ සතුට දැකලා සතුට වෙන්න බැරිකම, වෛරය, ඇතුළේ තියන් ඉන්න වෛර මිනිස්සුන්ගේ නිතර තරහ යන එක මේකට අයිති වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. වෛර බැඳීම් මේකට අයිති වෙනවා. තව මොනවද ඉතින් කියන්නේ? ඊට පස්සේ තමන්ගේ ප්‍රතිපදා උලුප්පා පෙන්වන්න හදන බව. දැන් ඔයගොල්ලන් යනකොට ප්‍රතිපදා උලුප්පා පෙන්වන්න හදනකම, සීලය නිසා අන් අයට ගරහා කිරීම, තමන්ගේ සීලය නිසා අන් අයට ගරහා කිරීම. එහෙම බෑ. ගුණවන්තයෝ කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. මම මෙහෙමයි අරුව මෙහෙමයි කියලා කියන්න බෑ. තමන්ගේ සීලය නිසා අනිත් අයට ගරහා කරන්න බෑ. සීල නොරකින්න කෙනාවත් රැකගන්න පුතෙක් ගාන්ට දාලා රැකගන්න තාත්තෙක් වගේ වෙන්න ඕනේ. අන්න ගුණවන්තකම. තව මෙහෙමයි. තව මෙහෙම එකක් තියෙනවා. තව මූණට සිනා වෙලා සමහරු ඉන්නවා මෙහෙම. මේ සාමාන්‍ය ජීවිතේ තියෙනවා. මූණට සිනා වෙනවා. පස්සෙන් රවණවනේ. එන්නේ අපි හිතමුකෝ A කියලා කෙනෙක් ඉන්නවා. මෙයා ඇසුරු කරනවා Bව. මේ දෙන්න හොඳ යාළුවෝ. A ගිහිල්ලා Cත් එක්ක කියනවා Aගේ වැරදි. ගුණවන්තකම නැහැ කියන එක. මේවට පිටුති මේකට අයිති ඊර්ෂ්‍යාව, මුදිතාව, කුහකකම ඔය ඔක්කොම කියන ඒවා මේකට අයිති. A Bත් එක්ක A B වගේ ඇසුරු කරලා A C ඇසුරු කරනකොට A C වගේ ඇසුරු කරන්න පුළුවන් නම් හදීසියවත් C B ගේ වැරදක් කිව්වා ඒ ඇසුරු කරලා ආපු ගුණවන්තකම නිසා නෑ එහෙම කියන්න එපා මේ පුතා මෙහෙමයි කියලා එක පුංචි ගුණයක් හරි ඉස්මතු කර කර පෙන්වන්න දඟලනවනම් මේ තමයි ගුණවන්තය. අන්න යාට පුළුවන් ධ්‍යාන. ඊටු සසුමාර්ග ඵල වලට යන්න. මට මේක තේරෙන මට්ටමින් කියන්නේ තව ඉතින් ගොඩක් දේවල් මේකට අයිති. මගේ පින්තුලට මේක දැන් ටිකක් අමාරුයිනේ. මේක ටිකක් අමාරුයිනේ. මේ අමාරුකම යන්න මේක දැන් මේක ඔක්කොම ගුණවන්තකම අමාරුයි. අමාරුකම යන්න මම මගේ පින්තුලට ලස්සන පොඩි උපක්‍රමයක් කියලා දෙන්න. මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඔයගොල්ලෝ දන්නව නේද ගිරිමානන්ද සූත්‍රය? අංගුත්තර නිකායේ 10ක් තියෙන නිසා තියෙන්නේ දසක නිපාතේ. කරුණු 10ක් තියෙනවනේ. මේ තියෙන දසක නිපාතේ. අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙනවා මේ සචිත්ත වර්ගය කියලා එක. අන්න ඒකේ තියෙනවා ගිරිමානන්ද සූත්‍රය. තියෙනවනේ.
මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ප්‍රහාණ සංඥාව කියලා එකක්. මම සිංහල පැත්තෙන් පෙන්නන්නම් මගේ පින්වතුන්ලට. කතමාචානන්ද පහාන සංඥා. ආනන්ද ප්‍රහාණ සංඥාව කියන්නේ මොකක්ද? ඉදානන්ද බික්කු මේ භික්ෂුව ශාසනීය භික්ෂුව ඉද ආනන්ද බික්කු ආනන්ද මේ ශාසනීය භික්ෂුව uppannam කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. හරිම වටිනවා. uppannam ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. මේවා මේ පිරිත් පොතේ මහා අයියෙන් කියන්න නෙමෙයි තියෙන්නේ. අත්තපටි සංවේදී ධම්මපටි සංවේදී. අන්න එහෙමයි. මේවා සජ්ජායනා පටි සංවේදී නෙමෙයි. uppannam විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ ඉපදුණු පාපකාරී අකුසල ධර්ම නාදිවාසීති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. අයං උච්චතානන්ද පහන සංඥා. මේක අහලා තිබ්බට කවදාවත් බඩලා නැතුව ඇති. මම මගේ ප්‍රවෘජා ජීවිතේ දැකපු මේක තමයි වෛරස් ගාඩ් එක. මේක තමයි පැවිද්දෙක් රකින්න වෛරස් ගාඩ් එක. කාර් එකක් රිවර්ස් කරනකොට රිවර්ස් කරලා අර කොයි හරි වදින්න යනකොට ටීටීක් දාන පොඩි එලාම් එකක් තියෙන්නේ. මේකත් ඒ වගේ. පැවිද්ද කියන වාහනේ ප්‍රතිපදාව කියන වාහනේ ගුණය කියන වාහනේ අරගෙන යනකොට කොයි හරි වදින්න යනකොට ටීටීක් ගාලා එලාම් එකක් වදිනවා මේ ප්‍රහාණ සංඥාව වඩලා තියෙනවා. මොකක් හරි කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක්. ඒකනේ කාම ව්‍යාපාද විහිංසා. ආශාවක් හිංසා කිරීම එකක් ඇතුළාන්තෙන් තරහක් ඒ වගේ දේවල් එනකොට කුමක් හෝ අකුසල ධර්මයක් එනකොට මේක තියෙනවා නම් ඒ කිසිම වෛරස් එකකට අතුලට එන්න දෙන්නේ නැතුව පින්වතුනි මෙයා වෛරස් ගාඩ් එකක් වගේ අරක අල්ල ගන්නවා. කොහොමද කරන්නේ? නාදිවාසේති පජහති විනෝදේති. ඔය ඇති. ගොඩක් දෙන්නේ නැහැ. මේ ටික ගමු. තුනක් කිව්වා. හරිද? අපි පොදුවේ ගන්නවා උපන් අකුසල ධර්ම. අකුසල ධර්ම මෙහෙම තමයි ධානයකට යන්නේ. ලේසි නෑ ධානයකට යන්නේ ඒක පින්වතුනි. අකුසල ධර්ම නොයිවසීම නාදිවාසීති කියන්නේ නොයිවසීම පජහති කියන්නේ අතහැරීම අනභාව නාදිවාසීති පජහති විනෝදේති දුරු කිරීම මේ ඇති තව යටත් දෙකක් තියෙනවා භ්‍යන්ති කරෝති අනභාවං ගමේති කියලා. අපි මේ දෙකටම එකක් දාගමු මගේ රත්තරන් පින්වතුන්ලාට පහසු වෙන්න. කෙලවරම කිරීම කියලා. මේක ටිකක් සරල කරනවා මම. කෙලවරම කිරීම. ස්ටෙප්ස් 4යි. පියවර 4යි. පින්වතුනි අංක 1. ඔබ දාගන්න සියලුම පව් වලට ඕගොල්ලෝ මේ ලෝකේ ඕගලන්ට කරදර කරන සියලු පව් වලට දාගන්න කට්ටක් කියලා. මොකද? කටු. ඇනෙන්නේ. දැන් ඕගොල්ලෝ කොයි හරි ගමනක් යනවා. යනකොට ඇනෙනවා කට්ටක්. දැන් මෙහෙ හිතන්නකෝ ධම්මවිජය සාහිණාසීර දැන් මේ වැඩසටහන කර ඉඳි මෙතන කට්ටක් තියෙනවා. දැන් මම මොකද කරන්නේ? මේ මයික් එකයි ඔක්කොම බිම දාලා මගේ කට්ට ගන්න ඕනේ ඔක්කොටම කලින්. කට්ටක් කියන එක මිනිහෙක්ට ඇනුනහම ඒ ඇනිච්ච තැන මේක ගලවනවා. ආයි මේ කොවිඩ් හැදිලා ඇම්බියුලන්ස් එකක් එක්කන් ගියා කට්ටක් ඇල්ල තිබුත් කට්ට ගලවපන් කියලා අපි කියනවා. කට්ට කියන්නේ ඇනුණු තැන ගලවන එක. අකුසල ධර්ම සමානයි කටු. අම්මට තරහ ගිහිල්ලා නම් පුතා දැන් කියන්න එපා මේ ඔය තරහ අරන් මොකද? කොහොම ටික තරහ යනවා වැඩිනේ. අම්මට කට්ටක් ඇනිලා නේ. මොකෝ? රිදෙනවද? ඒ කටු වෙනුණා මිනිසුන්ට රිදෙනවා. තරහ ගියාම වාවන්නේ නැහැ පින්වතුනි. දොර වහන්නේ හයියෙන් පයින් ගහනවා බඩු පොලේ ගහනවා පෑන් කඩනවා වීදුරු වලට ගහනවා. අනේ පව් කට්ටක් ඇනිලා. අම්මයි තාත්තයි පුතාලයි දුවලයි ඔක්කොම එක පැත්තකට වෙන්නේ. අර තරහ ගිහිල්ලා තියෙන කෙනාට අනේ පව් බලන්නකෝ ඉතින් මොන කට්ටද තරහ කට්ටක් ඇනිලානේ අනේ විඳින දුක පව්. දැන් ඕක ඇතුළට ගියොත් නේ මේ එන්නකෝ අම්මා මේ එන්නකෝ ඇයි දැන් ඔය මොකටද තරහ කියලා තියෙන්නේ මේ එන්නකෝ දැන් කට්ටක්නේ ඇනිලා තියෙන්නේ කටු ඔන්න දැන් ගෙදරට වෙලා ඉන්න ගමන් ෆිල්ම් එකක් බලන්න යන්න හිතෙනවා ඉරිදාට භාවනා කරන්නත් ඕනි ෆිල්ම් එක බලනවද භාවනා කරනවද ෆිල්ම් එක බලනවද භාවනා එක ෆිල්ම් එක බලන්න යනවා ඔන්න දැන් මතක් වෙන්න ඕනේ අප්පෝ මගේ ඊතර ෆිල්ම් කට්ටක් ඇනිලා චිත්‍රපටි කට්ටක් ඇනිලා කියලා මතක් වෙන්න ඕනේ නාට්‍ය කට්ටක් ඇනිලා කියලා මතක් වෙන්න සින්දු කට්ටක් ඇනිලා කියලා මතක් වෙන්න ඕනේ තරහ කට්ටක් ඇනිලා ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් එහා පැත්තේ ගෙදර කාර් එකක් ගෑලා ඕ අපි දන්නේ නැද්ද ඕවා ගත්ත හැටි ටක් ගාලා මතක් වෙන්න ඕනේ අයියෝ මගේ හිතේ ඊර්ෂ්‍යා කට්ටක් ඇනිලා
යෝගට් එක ඇරි යෝගට් මේ ෆ්‍රිජ් එක ඇරියාම ඇතුලේ තියෙනවා යෝගට්. නේ යෝගට් තියෙනකොට මොකද? අරක කන්නම හිතනවනේ. එතකොට මොනවද අයියෝ ඉතින් මගේ කට්ටක් නම් ඇනෙනවා. ඒ සිහියට යන්න. ඒක හරි රහයි. අර සබ්බම් පහේ ගමන යන්න විතර කට්ටක් නම් ඇනෙන මොන කට්ට යෝගට් කට්ට. මේ පින්කතේ මිනිස්සු ඇවිල්ලා හතර ලැජ්ජාවේ බෑ. සියල්ල අතහැරලා ඇවිල්ලා. හරිද මේ සියල්ල අතහැරලා රුපියල් 10 කේල් ගෙඩියකට සසර පාවා දෙන්න. ඕ සත්‍යයි. මිනිස්සුන්ට නිවන වහන්න පුළුවන් අයිසිං දාපු කේක් කෑල්ලකින්. සත්තමයි. ඇත්තමයි මේ කියන්නේ. ඇයි? මිනිස්සු මුළු නිවනම සසරම බුදුරජාණන් වහන්සේගේ පාරමිතා කාලයම මේ චොකලට් කෑලි වලට කේක් කෑලි වලට යෝගට් කෑලි වලට අරවට මේවට කේල් කෑලි වලට පාවා දෙනවා. හේතුව කටු ගලව ගන්න. මිනිහෙක් වුණාම හයිය තියෙන්න ඕනේ. පිටින් මට මතකයි මම ඔබට කතාවක් කියන්න මම මේක මගේ ජීවිතේ ප්‍රායෝගික මම ඉස්සර ඉඳන්ම පොඩි කාලේ ඉඳන්ම මේ බල්ලොන්ට ටිකක් කැමතියි ඇත්තටම. මම මේ ඔබට ඉතින් හංගන්න දෙයක් නැති නිසා දරුවෝ කියලා හිතලා මේ කියයි. මම මහාන වෙලා සෙනසුනට ගිහිල්ලා අවුරුදු 3මාරක් යනකම් මේ ඇඟිල්ලකින් බලු මවිල ගහක්වත් අල්ලලා නැහැ. මට පේනවා බල්ල වැටවු දාලා ඉන්න එක එක්කෙනා බල්ලු අරන් එනවා බල්ලු අරගෙන යනවා. කවදාවත් සමහරක් වෙලේ මම පින්ඩ පාත යනකොට බල්ලෙක් මෙහෙම කරලා ගියොත් මට බලන්න හිතුණා. දත කට විකාගෙන බලන්න නැතුව ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ හිත කොච්චර මට්ටු කරාද කියනවනම් අද බල්ලෙක් නෙමෙයි බල්ලෝ කන්ටේනර් එකක් ගන්නලා බෑවත් අතත් ගන්න පුළුවන් ඔළුවත් අත ගන්න පුළුවන් ඉමින්නත් පුළුවන් ප්‍රශ්නයක් නේද හේතුව මේක කටු වෙනෙන ගාන අයින් කරාට පස්සේ මිනිස්සුන්ට මේක පිළිසරණක් ලැබෙනවා උපමාවක් කියන්න දවසක් එක භික්ෂුවක් යනවා පින්ඩපාත මම මේක කියලා තියෙන උපමාවක් නමුත් මම මේක කියන්න මතක් මේ පින්ඩපාත යනවා මම මේ බල්ලා ගැන කතාව කියන්නේ නිකන් හරි මං ගැන කියන්නේ නෙමෙයි මෙහෙම හිත හැදුවා හිත හදන්න පුළුවන් දවසක් භික්ෂුවක් පින්ඩපාත යනවා හිතන්න දැන් කන්දක් උඩ ආරණ්‍යයක් තියෙනවා මම කන්දක් උඩ ආරණ්‍යයක් තියෙනවා දැන් මේ පාර දිගේ ඕම ගිහිල්ලා ඕම පින්ඩපාත දැන් කිලෝමීටර් 8ක් විතර යන්න තියෙනවා 8ක් කිලෝමීටර් මේ හරියට යනකොට උදේ පාන්දර 5 මාට විතර නැකිලා තමයි පිටත් වෙන්නේ. සාමාන්‍යයෙන් ගමට යද්දි 7යි කාල විතර වෙනවා. දැන් වතුර එකක්වත් නැහැ. ඕම ගිහිල්ලා පාත්‍රේ පිරෙනවා. පිරුණාට පස්සේ ආයෙ හැරෙනවනේ. හැරිලා එනකොට දැන් මේ හරියෙන් ගම ඉවරයි. මම උපමාවක් කියන්නේ හරිද? මම කතාවක් කියන්නේ. මේ හරියෙන් ගම ඉවරයි. මෙතන ඉඳන් තියෙන්නේ කැලේ පාර. ඕමම කැලේ පාර තියෙනවා. මේ අන්තිම ගෙදරින් හාමුදුරුවන්ව නවත්තලා දානවා හොඳ අයිසින් කේක් කෑල්ලක් පාත්‍රෙට. කතාවක් කියන්නේ. යනකොට මෙන්න මේ හරියදී මුන්නාන්සේට එනවා බඩගින්න. දැන් ගෙවලුත් නැහැ. මොකද්ද මතක් වෙන්නේ? අන්තිම ගෙදරින් දාව කේක් කේකුත් උඩම තියෙන ඕන්න දැන් බත් කෑවොත් අත හොදගන්න එපා. කේක් කෑල්ල කෑවොත් සිවුර හැරි අත පීදගෙන යත හැකි. මේ වෙලාවේ මේක කට්ටක් කියලා තේරුම් ගන්න බැරි කෙනා පින්වතුනි මේ කෙලස් ධර්මයට පරාදයි. කොහොමද මොකද කරන්නේ? අනේ අන්න ආරණ්‍යට ගියත් කණ එකනේ මෙතන ඉඳන් කෑවත් මොකෝ කියලා කේක් කෑල්ල අරන් කකා යනවනේ. හැබැයි මේ බඩගින්නට වඩා මේ තෘෂ්ණාව. මොකද මේ ස්වාමීන් වහන්සේලාම සමහරක් විතර කිලෝමීටර් 15 20 ගිහිල්ලා එනකොට ප්‍රිය කෑම එකක් අහුන් නැති වුණොත් මේ බඩගින්න දරාගෙන උඩට ගිහිල්ලා වළඳන වෙලාවල් මුන්නාසිලාට තියෙන්න පුළුවන්. පින්වතුනි මේ භික්ෂුවට පුළුවන් නම් නැවතිලා සිහියෙන් මේක වෙලා තියෙනවා. සිහියෙන් මේ කේක් කෑල්ල පාත්‍රයෙන් අරන් උඹ මේක කන්න කියලා මට බල කරනවා නම් හිත මම මේක මට කවන්නේ නැහැ කියලා විසික් කරලා දාලා එන්න. ඒ නිසා නාදි වාසයේදී මේව ඉවසන්න මෙපා. ඉවසන්න මෙපා. ඉවසන්න මෙපා. කෙලස් ධර්මයක් එන්නවත් දෙන්න එපා. ආස සින්දුවක් යනවා දැක්කොත් අහන්නම හිතුනොත් අහල ඉවර නෑ නේ මං අහන්නේ. අහන්නෙම නෑ. ඉවසන්න මෙපා. බැරදිලාවත් ඇහුනොත් අතහැරලා දාන්න. නාදි වාසයේදී කියන එකේ ඉන්න කට්ට එනගන්නෙම නැති ගාන්ට ඉන්න ඇනුනොත් ඇනිච්ච තැනම ගලවන්න. දුරු කරලා දාන්න. ඒ ඇනිච්ච කටු සමහරක් විට ආයි මතක් වෙනවා අපිට. ඒ ඇනිච්ච කටු ඒ කටු කියනවා පිටුතුනේ ඇනුනහම ආයි රිදෙනවනේ කාලේ. ඒ වගේ සමහරක් යනකොට ඇහි දැන් හොඳට මට මතකයි මේ. එහෙම වෙනවා සමහරක් කාලේ පින්ඩපාත යනකොට පල්ලෙහා ගෙවල් වල දාලා තියෙන සින්දු එළියට ඇවිල්ලා මේන් කියවෙනවා. ඒක කියවෙන්නේ නොහිතා. ඇනිච්ච කටු තාම තියෙනවා. ඇතුලේ පොඩි කෑලි දුරු කරලම දාන්න. ආදීනව කල්පනා කරන්න
ආදීන මේක කරොත් මේක බෑ, මේක කරොත් මේක බෑ, මේක කරොත් මේක බෑ. ඔබ මේ භාග්‍යතුන් වහන්සේගේ පාරමිතා කාලය මේ කේක් කෑල්ලට කැප කරනවා නේද? මේ යෝගට් එකට මේ චොකලට් කෑල්ලට කැප කරනවා නේද කියලා දුරු කරලම දාන්න. නැවත නැවත ඒ වගේ අලුත් කටු ඇනෙනවනම් මේති අනුශය වශයෙන්ම තෘෂ්ණාව කෙලවර කරලා දාන්න. මේ නිවනට කමටහනක් තියෙන. කෙලවරම කර. නැවත නැවත කටු වෙන ස්වභාවයෙන් යුක්තයි නම් කෙලවරම කරලා දාන්න. ඔය තමයි ප්‍රහාණ සංඥා. මේ තරහට පොඩි උපකාරයක් කරන්න. තරහ යන්න හොඳටම. තරහ යන්නේ කාරණා කීපයක විශේෂයෙන්ම මේ අම්මලා තාත්තලාට තරහ යන්නේ තව කෙනෙක් අපිට නොහොඳ දෙයක් කරනවා නම්නේ. ඒතර මේක එකක් තමයි මම මේක කියන්නේ මේ. දැන් මේ තරහ කියන එක ඇති වෙන හේතු 9ක් විශේෂයෙන්ම දක්වලා තියෙනවා. මේකට කියන්නේ මේ නවවිධ ආඝාත වස්තු කියලා. නවවිධ ආඝාත වස්තු. තරහ කියන එක මේ ඉතින් කියලා දෙන්නම් දැන් අහපු නිසා. එකක් තමයි මම අනිත් එක මගේ අයට අනිත් එක මගේ සතුරන්ට ආගන්න. නවවිධ ආඝාත වස්තු අභිධර්මයේ. හරිද? ඊට පස්සේ අතීත වර්තමාන අනාගත වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. යම් කිසි කෙනෙක් මට අතීතයේ වරදක් කරලා තියෙනවා නම් අතීතේ වරදක් කරලා තියෙනවා. වර්තමානයේ වරදක් කරමින් ඉන්නවනම් මෙයා මට දැන් වරදක් කරනවා කියලා කේන්තියක්. අනාගත වශයෙන් මෙයා මට හිත අනිද්දට වරදක් කරයි කියලා හිතෙනවා. මගේ අයට මගේ පුතාට වරදක් කරලා තියෙනවා අතීතේ. මගේ පුතාට වරදක් කරනවා. මගේ පුතාට වරදක් කරයි කියන සංඥාවෙන් අපිට තරහ යනවා. ඊළඟ එක තමයි මගේ සතුරන්ට උදව් කරන. අන්න ඒකෙදි තරහ යනවා. උදව් කරලා තියෙනවා, උදව් කරනවා, උදව් කරමින් ඉන්නවා. දැන් පින්වතුනි මේ අම්මලට තාත්තලට ගොඩක් ඔය තියෙන්නේ මේ මට වරදක් කරනවා මම මගේ වචනය අහක දැම්මා වගේ එකක් නේ තියෙන්නේ. මගේ රත්තරන් පින්වතුන්ලා මතක තියාගන්න යම් කිසි කෙනෙක්ට වචනයක් කියනවා නම් උපදේශයක් දෙන්නේ තරහ නැතුව මෙහෙමයි. පළවෙනියටම තමයි වරද කරන කෙනාව ඒ වරදින් මුදව ගන්නවා කියන හිත තියෙන්නේ. නැතුව එයාව පාගනව නෙමෙයි. එයාව කොන් කරනව නෙමෙයි. ඒ ඉරිසියාකම් කුහකකම්. එයාව කව් වරදින් මුදවා ගැනීමේ සිත තියෙන්නේ. වරදින් මිදවීම. මේවා මතක තියාගන්න ඊට පස්සේ කාට හරි උපදේශයක් දෙන්න කලින්. වරද මතක තියාගන්න. වරදින් මිදවීම, මිදවීම. ඊළඟ එක මෛත්‍රී චිත්තය මූලික කරගන්න ඕන. මෛත්‍රිය මුල් වෙන්න ඕන. ඊළඟ එක තමයි මෙයාගේ හිත රිදෙන මම මේක සරලව කියන්නේ සූත්‍රයේම තියෙන ඒවායින් එළියට ගිහිල්ලා නිතරම සිත නොරිදෙන වචන භාවිතය. සිත නොරිදෙන වචන වලින් මේක කියන්න ඕන. දැන් අම්මලා බයින්නේ නේ. අම්මලා බයිනෝ බබ හදාගත්තට වඩා හොඳයි බූරුවෙක් හදාගත්තා. එහෙම ළමයි හදන්න බෑ. එහෙම කොයිද ළමයි? ඒවට කියන්නේ වාචික දූෂණ. වාචික දූෂණ. අම්මා තමයි ඒක කරන්නේ. තාත්තයි අම්මයි. ඊට පස්සේ ළමයා ලොකු වෙලා පරුස වචන කියනකොට ආනේ ඇක්සන්ට් එක කාගේද? අම්මගේ තාත්තගේ. මොකෝ මේ ළමයා ගෙදරදී පරුස වචන ටික ඉගෙනගෙන එළියට එන්නේ. ඌට ඒක එළියට දාගන්න පුළුවන් වෙන්නේ 6 වසරේදී 7 වසරේ. ඊට කලින් දැම්මොත් අම්මා ගහනවා. 7ේදී 8ේදී දානවා. පින්වතුනි වාචික දූෂණය කියන එක හරිම ලංකාවේ තියෙන එකක්. මගේ අම්මලා මේක මතක තියාගන්න. දරුවෝ හදනවා නම් මම දරුවෝ හදලා නෙමෙයි කියන්නේ මගේ පින්වතුන්ලට මේක තේරුම් ගන්න. කිසි වෙලාවක වාචික දූෂණය කියන එක කරන්න එපා. ඔබ අම්මෙක් නම් තාත්තෙක් නම් දරුවා කාලා පිගාන හොදන්න නැත්තම් හොදපිය පිගාන ගිහිල්ලා උඹලට කන්න දීලා මෙතන මැරලා තව උඹලගේ මේකත් හොදන්න ඕනේ ගහනවා බලපඹට කියලා එක උඩ නැග්ගාට පස්සේ ඌ ඊළඟ දවසේ හොදන්නේ එහෙම නෙමෙයි පුතේ. අම්මට මහන්සි. මගේ රත්තරන් පුතාට බැයිද ගිහිල්ලා ඔය පිගාන හොදන්න. මේ බලන්න වැඩ කරලා වැඩ අතේ කරගැට ටික පෙන්නන්න. පෙන්නන්න වයසට ගිහිල්ලා නියපොතු ටික ගෙවිලා ගිහිල්ලා තියෙන විදිය. දැන් පුතේ අම්මා වයසයි. මගේ පුතාලා දැන් මේ වැඩ ටික කරගත්තේ නැත්නම් අම්මා මැරෙයි. අම්මා අසනීප වෙයි. මේ බලන්න අසනීප වෙච්ච අම්මලා මේ දරුවාට යහපත කියලා දෙන්නේ. ඒ දරුවාගේ පිගානත් හොදලා කියන්න මගේ පුතේ පුළුවන් නම් අම්මගේ පිගානත් හොදපන්. අම්මගේ පිගානත් හොදන්න. ඒ සෙනෙහසින් දරුවව හදන්න. එහෙම නැතුව ගහලා බැනලා හදන්න පුළුවන් සීමාවක් තියෙනවා. එක මට්ටමක විතරයි ඒක කරන්න පුළුවන්. චූටි කාලේ විශේෂයෙන් එපා. 5 6 7 දී අන්තම් අර හැඳි නොගා හදන හොද්ද රහණය වගේ යම් බර දෙකදී ගහන්න ආවොත් ගහන්න. අපේ අම්මලා එහෙම නෙමෙයිනේ පින්වතුනි. දැන් අපේ අම්මලා කෙලින්ම උදේට රයිස් කුකර් එක කරේ තියාගත්තාම ගාලා හවස බත් එකට තමයි බිම තියන්නේ. අය මැරෙන්නම ගහන්නේ මේ මෛත්‍රී චිත්ත මුකුත් නැහැ.
වැරදිලාවත් ලිපේ තියෙන දරපෙනල්ලක් අහුනොත් ඒකිනුත් දමලා ගන්න. මැරෙන්නම ගහන්නේ කෙලි. නේ ගහලා පයින්ුත් ගහනවා දාම්මලා. වරදින් මුදවන්න ගහන්න ඕනේ නේ. හිත නොරිදෙන්න ගහන්න ඕනේ. මෛත්‍රී චිත්ත උපදවන්න ඕනේ. ඊළඟට අස්ථානීය කරන්න හොඳ නැහැ. මේ චෝදනාව අස්ථානීය කරන්න හොඳ නැහැ. සමහර අම්මලා ඉන්නවා යාළුවෝ මැද්දේ දමලා ගහනවානේ. එතකොට ඒක දඩබ්බයි. මේක කියනකොට පොඩි ස්වාමීන් වහන්සේ තියාගෙනවා. මොකද අස්ථානි දමලා ගැහුවම අම්මත් එක්ක කේන්ති යාළුවෝ ඉස්සරහා මට ගැහුවා. හිටපන්කෝ හෙටත් මේක කරන්න. හිතන්නකෝ අනේ බං එයා කවුද මම මේක කරනවා. එහෙමයි කොල්ලෙක් හිතන්නේ කෙල්ලෙක් කොල්ලෙක්. එහෙම නෙමෙයි මේක ස්ථානයට ගේන්න ඕන. ගෙදර එනකන් ඉඳලා හවසට හිමීට පැහැදිලි කරන්න පුතේ. මගේ මහත්තයා මේක කරන්න එපා. මේක කරාම අම්මට ලැජ්ජයිනේ. තාත්තට ලැජ්ජයි. නංගිට ලැජ්ජයි. අයියට ලැජ්ජයි. අක්කට ලැජ්ජයි. ඒ නිසා මගේ පුතා එළියට යවන්නේ විශ්වාසෙන්. උඹ ගිහිල්ලා මේක කරොත් මේක වෙන්නේ නැහැ. හරිද? ඔබේ ජීවිතෙත් මෙහෙමයි. අන්න ස්ථානයේදී උපදෙස් දෙන එක කොල්ලගේ ඔළුවට යනවා. කොල්ල ඊළඟ දවසේ ගිහලා මොකක් හරි වරදක් කරන් දුම්බැටියක් අතර ගත්තත් කොල්ලට අම්මා කියපු නංගියව මතක් වෙනවා. අයියව මතක් වෙනවා. මම මේක කරොත් මගේ නංගිට පාරේ බහැලා යන්න වෙයි කියලා බැරි වෙයි කියලා මතක් වෙනවා. මෙහෙම කරනකොට මෙයා වැරදින් මිද වෙනවා. මේකට පාවිච්චි කරන්නේ ජපානයේ මොන්ඩිසෝරි ගුරුවරුන්ගේ උපමාව. ජපානයේ මොන්ඩිසෝරිනේ ජපානයේ ඉස්කෝලේ ගුරුවරුත් එහෙම. ඒක තමයි වාචික දූෂණය නැති රටවල්. අපේ ඉස්කෝලේ අපිට මතකයි අපි ගානක් එහෙම හදලා තිබ්බ නැත්තම් තෝගේ මම කියන්න. ඔයා වගේ රත්තරන් පුතෙට්ටි ගන්නවට වඩා හොඳයි. එහෙමද කියන්නේ නෑ සාරිය ගන්නවා මෙහෙම කරලා කරකෝල ඔබ ඵලයන් මේසෙ යටට කියලා දා ගන්නවා මේසෙ යටට එක්කනක් ගන්නවා මේසෙ උඩට නැත්තම් පන්තියෙන් එළියට දානවා අර දූෂණ. එහෙම බෑ. එහෙම නෙවෙයි ජපානයේදී ওই පිට රටවල් වල මම මේ ජපානයේ රට පාවිච්චි කරන මම මේක දැකපු එක. මේ ජපානි ගුරුවරියගේ ජීවිත කතාවේ මම මේක ඉගෙන ගත්තේ. ගිහිල්ලා දරුවා ගාවට ගිහිල්ලා දරුවා ගාන සම්පූර්ණයෙන් වැරදි. කොහමද? අද හරි ලස්සනයි. කවුද කොණ්ඩේ පීරුවේ? බලන්නකෝ නළුවෙක් වගේ. හරි ලස්සනයි ෂර්ට් එක මැදලා තියෙන විදිහ. අම්මද මැත්තේ? අලුත් සපත් දෙයක්ත් අරන් තියෙන්නේ. කොබලන්න මොනවද අද කැමරට ගෙනාවේ? හරි සුවඳයි. මටත් චුට්ටක් දෙන්න බෑයි. දරුවගේ ආකර්ෂණය ගන්න. අරගෙන කොබලන්න පුතේ පොත පොඩ්ඩක් බලමු. කොල්ල පොත ඇරලා පෙන්නනවා. කොල්ල පොත ඇරලා පෙන්නනවා අර වචන නිසා කොල්ලගේ හිත මෘදු වෙලා. පොත ඇරලා පෙන්නනකොට ගාන වැරදි. හරි ෂෝක්. හොඳට හදලා. හරියට හදලානේ බොරු නෙමෙයි මේ කියන්නේ. හොඳට හදලා. හැබැයි තව චුට්ටක් මගේ පුතා බලන්න මේක දිහා බලන්න. කොල්ලා ඊළඟ දවසේ එනකොට සම්පූර්ණ ගෙදර වැඩ කරන්නේ. හරියටම කරා. එහෙමයි දරුවෙක් හදන්නේ. දරුවන්ට උපදෙස් දෙනවා නම් මේ තරහ යනවා කියන ලැජ්ජ නැති කතාව නම් කියන්න එපා අපි. බලමු දැන් ආයි කියලාද කියලා නේ. මේ දරුවා දරු මල්ලොන්ට බෙහෙත් කරනකොට මේ විදිහට මේක කරගන්න. ඊළඟට කාර්යාලෙත් එහෙමයි. තමන් වැඩ කරන තැන්වල අනිත් අය තරහ ගත්තට තමන් අහිංසකයෙක් වෙන කාලෙකදී පින්වතුනි අහිංසක චරිතය මුළු ඔක්කොටම නෝට් වෙනවා. එයාට මුකුත් කියන්න එපා. වරදක් කරත් බයින්නේ නැති ගානට හිත හදාගන්න. ඒ චරිතය බවට පත් වෙනවා මිසක් ආගියුමන්ට්ස් කරලා පින්වතුනි මේක දිනන්න බෑ. ආගියුමන්ට්ස් කරලා ජීවිතේ දිනන්න බෑ. සමහර දේවල් රටර ලෝකයට සේවය කරනකොට වගේ නම් ටිකක් ආගියුමන්ට් එකක් කරලා තමයි මේක. මොකද සමස්තයක් ඉන්නේ බහුතරේ සත්‍ය පිළිගන්නේ නැහැ නෙමෙයිනේ. එතකොට කියන්න වෙන ටෝන් එක වෙනස්. ඒකයි කිව්වේ පෙනේ පුප්ප ගන්න කිව්වේ. පුප්පන්න ඕනේ වෙලාවට පෙනේ පුප්පන්න. කොයි වෙලෙත් පෙනේ පුප්පන් ඉන්න එපා. අම්මලා උදේ නැගිටින්නෙම පුප්පගෙන හවසට නිදාගන්නෙත් පුප්පගෙන එයාට නිදාගද්දි අන්තම් පෙනේ චුට්ට. එතකොට මේ අම්මා සතියක් දෙකක් මහන්සි වෙලා ඒ අම්මට මහන්සි අම්මා නිකම්ම තරහ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. පැහැදිලිද මම මේ කියන එක මගේ පිටුතුනි. ඉතින් මේක හොඳ කතාවක් තරහ යනවනම් මම මේ තරහට විශේෂයෙන්ම කතාවක් කිව්වේ නැත්නම් ආයි මේ ගැන කියන්න නෙමෙයි. හොඳයි. පළවෙනියටම නමින් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් කරගෙන පරලොව සුවපත් කරගෙන උතුම් නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම මේ ධර්ම දානමී පින්කමට සහ සම්බන්ධ උදව්පකාර කළ සාදු හිතකින් පවා අනුමෝදන් වුණු සියලුම දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස තම තමන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වේවා පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ සියලු බ්‍රහ්ම රාජවරු මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව බඹලොව සැනසෙත්වා පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න.
සියලු බෝධිසත්වයන් වහන්සේලාට මෙපින් තම තමන්ගේ පාරමිතා ශක්තියන් පූර්ණය කර ගැනීමට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිස අනුමෝදන් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඔබ සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් අදට වැඩසටහන අවසන් කරනවා. හැම දිනෙකටම තෙරුවන් සරණයි.